අයිබෝන් හැමෝටම අපි ව්‍යාපාර චක්‍ර කොටස තමයි කතා කරමින් හිටියේ. හරි. අපි කිව්වා ව්‍යාපාර චක්‍රයක් කියන්නේ මොකක්ද කියලා. හරි. ව්‍යාපාර චක්‍රයක් කියන්නේ මොන වගේ එකක්ද කියලා අපි කිව්වා. කාලයත් එක්ක නේ කාලයත් එක්ක රටක සැබෑ නිමවුම. හරි. සැබෑ නිමවුම කියන එක අපි සරලව කරලා ගත්තොත් එහෙම හදන භාණ්ඩ හා සේවා ප්‍රමාණය. හරි. හදන භාණ්ඩ හා සේවා කාලයත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ නේ කාලයත් එක්ක රටක හදන භාණ්ඩ හෝ සේවා ප්‍රමාණය භාණ්ඩ හා සේවා ප්‍රමාණය කොහොමද වෙනස් වෙන්නේ හැමදාම එකම ගණන තියෙන්නේ නැහැ ආර්ථිකයේ ඇතිවන යම් සිද්ධීන් හේතුවෙන් ලෝකයේ ඇතිවන යම් සිද්ධීන් වල බලපෑම් හේතුවෙන් රටක හදන භාණ්ඩ හෝ සේවා ප්‍රමාණය ඒ රටේ ඇත්තටම හදන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණයට වඩා වෙනස් වෙන්න පුළුවන්. දැන් රටක ඇත්තටම හදන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැති වෙලාවක හදන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය නේ රටක කිසිම ප්‍රශ්නයක් නැති වෙලාවක හදන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණයට අපි කිව්වා මෙන්න මෙහෙම නම. මොකද්ද? විභව නිමවුම කියලා. විභව නිමවුම. මේක වෙන වචනකින් කිව්වොත් නිෂ්පාදන හැකියාව කියලා අපිට කියන්න පුළුවන්. විභව නිමවුම නැත්නම් නිෂ්පාදන හැකියාව කියලා කියන්නේ. මේ කිසි ප්‍රශ්නයක් නැත්නම් ඒ රටේ යන්න පුළුවන් උපරිම භාණ්ඩ ප්‍රමාණයනේ ඔගේ නිෂ්පාදන හැකියාව නැත්නම් විභව නිමවුමෙන් පෙන්නන්නේ. හැබැයි අපි දන්නවා ප්‍රායෝගිකව ඇත්තටම ගත්තොත් එහෙම ලෝකේ කිසිම රටකට තමන්ගේ නිෂ්පාදන හැකියාව උපරිමේ හැම විටම උපයෝජනය කරන්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ නිෂ්පාදන හැකියාව උපරිමයේ තියෙන භාණ්ඩ ප්‍රමාණය හැමදාම එකම විදිහට ලබා ගන්න වෙන්නේ නැහැ. ආර්ථිකය තුල ඇතිවන යම් සිද්ධීන් හෝ ලෝකයේ සිද්ධ වෙන යම් සිද්ධීන් වලින් ආර්ථිකයට වෙන බලපෑම් නේ. අපි තේරුම් ගන්න ඕනි මේ ව්‍යාපාර චක්‍ර කියන සංකල්පය අන්නේ කතාව තමයි පැහැදිලි කරන්නේ. අන්නේ කතාව තමයි පැහැදිලි කරන්නේ. හරි. මොන කතාවද? මේ පැත්තේ තියෙනවා විභව නිමවුම එහෙම නැත්නම් සැබෑ නිමවුම. හරි. විභව නිමවුම එහෙම නැත්නම් සැබෑ නිමවුම. හරි. දෙක ඔය පැත්තට පෙන්නන්න පුළුවන්. මේ පැත්තට આવොත් එහෙම අපි ගන්නවා කාලය. කාලය. හරි. එතකොට විභව නිමවුම සහ සැබෑ නිමවුම අතර වෙනස් වීම කාලයත් එක්ක වෙන්නේ කොහොමද? අපි කියනවා විභව නිමවුම කාලයත් එක්ක වැඩි වෙනවා. විභව නිමවුම කාලයත් එක්ක වැඩි වෙනවා. ඇයි විභව නිමවුම කාලයත් එක්ක වැඩි වෙන්නේ? විභව නිමවුම කියලා කියන්නේ නිෂ්පාදන හැකියාව. එතකොට රටක නිෂ්පාදන හැකියාව කාලයත් එක්ක වැඩි වෙනවා. හරි. එතන මේ තියෙන්නේ විභව නිමවුම. හැමතැන කතා කරනවා. විභව නිමවුම. පැහැදිලි? විභව නිමවුම. විභව නිමවුම කියන්නේ මොකක්ද? නිෂ්පාදන හැකියාව. නිෂ්පාදන හැකියාව. පැහැදිලි? හරි. මේ නිෂ්පාදන හැකියාව නැත්නම් විභව නිමවුම කාලයත් එක්ක වැඩි වෙනවා. ඒක වෙන්න පුළුවන්. මොකද කාලයත් එක්ක රටක ජනගහනය වැඩි වෙනවා. ප්‍රාග්ධනය වැඩි වෙනවා. නේ? ව්‍යවසායකයෝ වැඩි වෙනවා. භූමිය නම් වැඩි වෙන්නේ නැහැ. භූමියත් යම් වෙලාවල් වල වැඩි වෙන්න පුළුවන්. දැන් ඔය අපේ රටේ වරාය නගරය වගේ එකක් හැදුවොත් එහෙම මුකුද ගොඩ කරලා භූමියත් වැඩි වෙනවා. ඒකවල නිෂ්පාදන හැකියාව මොකද වෙන්නේ? කාලයත් එක්ක හැම රටකම වැඩි වීමක් වෙනවා. හරි. හැකියාව වැඩි වෙනවා. හැබැයි ඇත්තටම හදන භාණ්ඩ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඔය හදන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණයට වඩා. පැහැදිලි? හරි. එතකොට අපි මෙන්න මෙහෙම ගත්තොත් හරි මෙන්න මෙහෙම ගත්තොත් පැහැදිලි? හරි. තප්පරයක් ඉන්න පුතේ.
මේ තියෙන්නේ සැබෑ නිමවුම. මේ තියෙන්නේ සැබෑ නිමවුම. හරි. දැන් මම ඔයාලට කිව්වා ඇත්තටම හදන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය මේ තියෙන්නේ ඇත්තටම හදන ප්‍රමාණය. මේ තියෙන්නේ මොකක්ද අපි සිංහලෙන් කියනවා මේ තියෙන්නේ හදන්න පුළුවන් ප්‍රමාණය. මේ තියෙන්නේ මොකක්ද ඇත්තටම හදන ප්‍රමාණය. දැන් මම ඔක ගිසතිත්වයට පැහැදිලි කළා. අපිට හදන්න පුළුවන් ප්‍රමාණය සහ හදන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒක නිකන් අපිට කන්න පුළුවන් ප්‍රමාණය සහ කන ප්‍රමාණය වෙනස් වෙනවා වගේ. නේ? එතකොට සමහර වෙලාවක මොකද අපිට මේ හදන්න පුළුවන් ප්‍රමාණයක් ඉක්මවා යන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හදන්න පුළුවන් ප්‍රමාණය ඉක්මවා යන වෙලාවල් තියෙනවා. සාමාන්‍යයෙන් හදන්න පුළුවන් ප්‍රමාණයට වඩා අඩුවෙන් හදන වෙලාවලුත් තියෙනවා. දැන් ආර්ථිකයේ වැඩියෙන් තියෙන්නේ සාමාන්‍යයෙන් හදන්න පුළුවන් ප්‍රමාණයට වඩා අඩුවෙන් හදන අවස්ථා. හරි. දැන් ඒක අපි උදාහරණයකින් පැහැදිලි කරොත් මම අර කිව්වේ මට දවසකට කන්න පුළුවන් වේලකට බත් ප්‍රමාණයක් තියෙනවා. ඒක අභිබවා මම ආහාර ගන්නවා සමහර වෙලාවට. මගුල් ගෙදරක දාන ගෙදරක වගේ. දැන් හැමදාම මගුල් ගෙවල් දාන ගෙවල් නැහැ. මට කන්න පුළුවන් බත් ප්‍රමාණයට වඩා අඩුවෙන් කන අවස්ථා ඊට වඩා වැඩි. අම්මා පරිප්පු වල නිවිදාන වෙලාවල් තියෙනවා නේද? අපි ඔය අකමැති කැම ජාති කරවිලු වෙන වෙලාවල් තියෙනවා. පතෝලු වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවට කන්න පුළුවන් ප්‍රමාණයට වඩා අඩුවෙන් තමයි කන්නේ. ජීවිතේ වැඩිපුර තියෙන්නේ කන්න පුළුවන් ප්‍රමාණයට වඩා අඩුවෙන් කන අවස්ථා. කන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩියෙන් කන අවස්ථා අඩුයි. හරි. එතකොට ඒ වගේ තමයි. හරි. ආර්ථිකයක හදන්න පුළුවන් ප්‍රමාණයට වඩා අඩුවෙන් හදන වෙලාවල් වැඩිපුර තියෙන්නේ. හරි. ඒක මම පස්සේ පැහැදිලි කරන්න ඒක වෙන්නේ ඇයි කියලා. දැන් මේ හදන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩිපුර හදන වෙලාව. හදන්න පුළුවන් ප්‍රමාණයට වඩා අඩුවෙන් හදන වෙලාව. හරි. එතකොට මෙන්න මේවට අපි මොනවද කිව්වේ? ඔව් මේවට මොනවද කිව්වේ? ඔව් මෙන්න මේ වගේ තැන් වලට මොනවද? දැන් මම ඒවා එදා කියලා දුන්නානේ. දැන් ඒවා කියන්න පුළුවන්. මේවා මුදුන. ඒ කියන්නේ මේ හදන ප්‍රමාණය. ඇත්තටම හදන ප්‍රමාණය උච්චතම අවස්ථාවට ගියහම අපි කියනවා මුදුන කියලා. ඇත්තටම හදන ප්‍රමාණයේ අවම අවස්ථාවක් තියෙනවා. ඒවා තව තියෙන්න පුළුවන්. ඒක මේවට අපි මොනවද කිව්වේ? ඔව්. ඇත්තටම හදන ප්‍රමාණය අඩුම වෙන වෙලාව. ඒවට කිව්වා අපි පතුල කියලා. හරි. එතකොට මුදුනයි පතුලයි අතර මුදුන මෙතන පතුල. මුදුනයි පතුලයි අතර මේ දුරට අපි කිව්වා මොකක්ද? ඔව්. මුදුනයි පතුලයි අතර දුර. ආයෙත් මට කියන්න පුළුවන් පතුලයි මුදුනයි අතර දුර. මේකට අපි කියනවා මේ මුදුනයි පතුලයි අතර දුර. හොඳේ වරද්ද ගන්න එපා. පසු බැසීම. පතුලයි මුදුනයි අතර දුරට අපි කියනවා ප්‍රසාර. පැහැදිලිද? හරි ඔය ටික අපි කතා කරන්නේ. ඇත්තටම ආර්ථිකයක් මෙහෙම උඩ යනවා මුදුනට එනවා ආයෙ පහළ යනවා ආයෙ උඩ යනවා ආයෙ පහළ යනවා ඔහොම තමයි තියෙන්නේ. හරි. හැමදාම එකම විදිහට සරල රේඛාවක රටක් ගමන් කරන්නේ නැහැ. හරි. දැන් මේ කාලේ ගොඩක් රටවල් මේ මෙහෙම යමින් ඉන්නේ. හරි. සමහර රටවල්. හරි. හැම රටක් නෙමෙයි. හරි. අපි වගේ රටවල් මෙහෙම පහළට ගිහින් මෙන්න මෙහෙ පහළ ඉන්නේ. තාම උඩට යන පටන් ගත්තේ නැහැ. අපි තාම පහළ ඉන්නේ. හරි. ඔන්න මම ඔයාලට පැහැදිලි කරනවා. දැන් ප්‍රස්තාර වගේ මුකුත් අවුලක් නැහැ. ප්‍රස්තාර මොකද තියෙනවා. ප්‍රස්තාර පැහැදිලි කරන්න දෙයක් නැහැ දැන් ආයේ ප්‍රස්තාරය මම දෙවෙනි පාරත් උඩ පැහැදිලි කරා. ඒකට අපි අර පොයින්ට් දාලා තියෙනවා. පළවෙනි පොයින්ට් එක බලමු. සැබෑ නිමවුමෙන් සමස්ත ආර්ථිකයේ කෙටි කාලීන හැසිරීම පෙන්වුම් කරන අතර දැන් මේක නිතර මෙහෙම වෙනවා. ඒක කෙටි කාලීන. මේක මේ විභව නිමවුම කියන එක කෙටි කාලීන නෑ. ඒක කාලයත් එක්ක දිගට වැඩි වීමක් නෙවෙයි. කෙටි කාලීන හැසිරීම පෙන්වුම් කරන අතර විභව නිමවුමෙන් ආර්ථිකයේ දිගු කාලීන හැසිරීම පෙන්වුම් කරන. ඒක සුට්ට පොළොවට දාගන්න. මේ නිතර වෙනස් වීම කෙටි කාලීන වෙන්නේ. නිෂ්පාදන හැකියාව කියන එක කාලයත් එක්ක දිගට වැඩි වෙන එක අවුරුදු ගාණක් ඉස්සරහට යන එක.
හරි දැන් මේ අර මෙහෙම උස් පහත් වීම අවුරුදු ගණන් තියෙන්නේ නැහැ. හරි ඒවා කෙටි කාලෙ. හරි විභව නිමවුම යනවා. ඔන්න ආර්ථිකයක සම්පත් පූර්ණ හා උපරිම කාර්යක්ෂමතාවයෙන් උපයෝජනය කළ විට කියලා කියන්නේ පාවිච්චි කළ විට උද්දමන පීඩනයකින් තොරව ලබාගත හැකි උපරිම වූ තිරසාර වූ නිමවුම් මට්ටම. ඔන්නෝක තියෙන වචන ටිකක් පැහැදිලි කරන්න. ආර්ථිකයක සම්පත් සම්පූර්ණයෙන් උපරිම කාර්යක්ෂමතාවයෙන් පාවිච්චි කරොත් උද්දමන පීඩනයකින් තොරව ලබා ගන්න පුළුවන් උපරිම සහ තිරසාර. උපරිම කියන එක ඔයාලට තේරෙනවා. තිරසාර කියලා කියන්නේ පුතේ අඛණ්ඩව පවත්වාගෙන යා හැකි කියන එක. සරලව තිරසාර කියන එකේ තේරුම වරණ එතන චුට්ටි විකලක් ගහලා ලියා ගන්න. තිරසාර කියලා කියන්නේ අඛණ්ඩව පවත්වාගෙන යා හැකි කියන එක. සරල තේරුම. හරි. අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් නිමවුම. ඒ කියන්නේ තියෙන සම්පත් ටික උපරිම පාවිච්චි කරලා උපරිම කාර්යක්ෂමතාවයෙන් පාවිච්චි කරොත් අපිට මොන වගේ නිමවුමක් අරගන්න පුළුවන්ද? ඒක කොච්චර කාල තියාගෙන යන්න දිගටම තියාගෙන යන්න පුළුවන්ද? දිගටම තියාගෙන යන්න පුළුවන් එකක් නම් අපි කියනවා ඒක විභව නිමවුම කියලා. දැන් ඔතන අර උද්දමන පීඩනයකින් තොරව කියලා තියෙනවනේ. ඒ කියන්නේ පුතේ මිල මට්ටම ඉහළ යාමකින් තොරව. දැන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි කරන්න යද්දී මිල මට්ටම වැඩි වුණොත් එහෙම ඒක හරියන්නේ නැහැ. ඔය රටේ හදන භාණ්ඩ හෝ සේවා ප්‍රමාණය ජනතාවට දැරිය හැකි මිලකට ගන්න පුළුවන් වෙන්න බෑ. රටේ හදන භාණ්ඩ ප්‍රමාණය වැඩි වුණාට වැඩක් නැහැ. ඒවයි මිලත් වැඩි වෙනවා. ඔයාලට තේරෙනවද මම කියන්නේ? රටේ හදන භාණ්ඩ ප්‍රමාණය කොච්චර වැඩි වුණත් තේරුමක් නැහැ. මිල වැඩි වෙනවා. ඇයි ඒ? මිල වැඩි වෙනකොට ඒව ගන්න බෑනේ මිනිස්සුන්ට. ඒකයි කියන්නේ උද්දමන පීඩනයකින් තොරව. එතනත් ඔන්න ඉරිකැලක් ගහලා ලියා ගන්න. මිල මට්ටම ඉහළ යාමකින් තොරව. අපිට නිමවුම වැඩි කරගන්න පුළුවන් වෙනවා. සමහර වෙලාවට නිමවුම වැඩි කරන්න ගියහම මිල මට්ටම වැඩි වෙන්න පුළුවන්. හරි. නිෂ්පාදන පිළිවෙල වැඩි වීමක් වගේ හේතුවක් හින්දා මිල මට්ටම වැඩි වීමක් වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැතුව අපිට ගන්න පුළුවන් නිමවුම තමයි මේ කතා කරන්නේ. හරි. සරලව කිව්වොත් එම තින සම්පත් ටික හොඳටම පාවිච්චි කරලා මිල මට්ටම ඉහළ යාමකින් තරව අපිට ගන්න පුළුවන් නම් මොකක් හරි නිමවුමක්. ඒක දිගටම තියාගෙන යන්න පුළුවන් නම් අපි කියන එකට විභව නිමවුම කියලා මම හිතනවා. විභව නිමවුම කියන කතාව ඔයාලට පැහැදිලි ඇති. හරි. විභව නිමවුම කියන කතාව පැහැදිලි ඇති. හරි. ඊට පස්සේ කාලයක් සමග විභව නිමවුම වටා සැබෑ නිමවුම දෝලණය වේ. දෝලණය වෙනවා කියන්නේ ඉහළ පහළ යනවා කියන එක. හරි. මේ විභව නිමවුම වටා මේ සැබෑ නිමවුම යනවා. දෝලණය වෙනවා. හරි. ඒකයි කියන්නේ. විභව නිමවුමට පහළ සත්‍ය නිමවුමේ විභව නිමවුමට ඒ කියන්නේ මේ රේඛාවට පහළ ඇත්ත නිමවුම මේකනේ සත්‍ය නිමවුම. සත්‍ය නිමවුමේ පහළම අවස්ථාව පතුල. එන පතුල කියන්නේ මොකද්ද? විභව නිමවුමට පහළ සත්‍ය නිමවුමේ පහළම අවස්ථාව. මොකද්ද? විභව නිමවුමට පහළ සත්‍ය නිමවුමේ පහළම තැන. විභව නිමවුමට පහළ මේ ඇත්ත නිමවුම මෙහෙම අලු වෙලා මේ පහළම තැන තමයි පතුල කියලා කියන්නේ. ආවිභව නිමවුමට ඉහළ, ඒ කියන්නේ මේ රේඛාවට ඉහළ සැබෑ නිමවුමේ ඉහළම අවස්ථාව මේ සැබෑ නිමවුමේ ඉහළම අවස්ථාව මුදුනත වේ. එහෙනම් මුදුනත කියන්නේ මොකද්ද? විභව නිමවුමට ඉහළ සැබෑ නිමවුමේ ඉහළම අවස්ථාව. විභව නිමවුමට ඉහළ සැබෑ නිමවුමේ ඉහළම අවස්ථාව. හරි. පතුලේ සිට මුදුනට දක්වා ගමන් කරන අවධිය මේ පතුලේ සිට මුදුනට දක්වා ගමන් කරන අවධිය නිමවුමේ ප්‍රසාරණ අවධිය වේ. මුදුනට සිට පතුලට දක්වා ගමන් කරන අවධිය නිමවුමේ පසුබැසීමේ අවධිය වේ. ප්‍රසාරණ අවධිය පසුබැසීමේ අවධියට වඩා දීර්ඝ වේ. ඒ කියන්නේ මෙහෙම පල්ලෙහාට යනවට වඩා වැඩි කාලයක් ගත වෙනවා මෙහෙම ආපහු උඩට යන්න. ඒක ඕන තැනක තියෙන ධර්මතාවයක්. හරි. ඔයාගේ ජීවිතෙත් එහෙමයි. ඔයා යම් ගොඩනගාගත්ත දෙයක් තියෙනවනේ ඒක ගොඩනගා ගන්න සෑහෙන කාලයක් යනවා. හරිම ලේසි එක නැති කරගන්න. හරි. ආයෙක හදන්න සෑහෙන කාලයක් යනවා. දැන් ඔයා විභාග ලකුණුත් එහෙම.
මොකක් හරි සබ්ජෙක්ට් එකකට ගන්න ලකුණක් වැඩි කරගන්න මට අමාරුයි. ලකුණක් දෙකක් වැඩි කරගන්නත් මාරම. හැබැයි අඩු කරගන්න දවස් 3-4ක් පාඩම් නොකර ඉඳලා යසන ලකුණු ටික අඩු වෙනවා. ඉක්මනින් අඩු කරගන්න පුළුවන්. වැඩි කරන්න ආයෙ සෑහෙන්න අමාරුයි. ඒක ලෝකේ හැම තැනකම තියෙන කතාවක්. පහළට යන්න ලේසි උඩට එන්න අමාරුයි. ඒක ඔයාලට තේරෙනවා. පළලම බහින්න ලේසි මන්දක් නගින්න ඊට වඩා වැඩි කාලයක් ආයාසයක් දරන්න ඕනේ. මේකෙත් එහෙම තමයි. පල්ලෙහාට නිමව වෙන්න ලේසි. ඕන වෙලාවක සිද්ධි ටක් ගාලා නිමවම පටන් වැටෙනවා. ආපහු ප්‍රකෘති තත්ත්වයට යන්න හරි අමාරුයි. පැහැදිලි? හරි. ඒකයි කියන්නේ ප්‍රසාරණ අවධිය පසුබැසීමේ අවධියට වඩා දීර්ඝයි. ව්‍යාපාර චක්‍රයක එක් මුදුනක සිට තවත් මුදුනකට ඇති දුර ව්‍යාපාර චක්‍රයක කාලය වේ. එක මුදුනක ඉඳන් තව මුදුනකට තියෙන දුර. හරි. මේකේ මෙතන එක මුදුනක්. මෙතන එක මුදුනක්. මෙන්න මේ මුදුන් දෙක අතර කාලය කියන මොකද්ද? ව්‍යාපාර චක්‍ර කාලය කියලා කියනවා. මෙන්න මේ අවස්ථාව මේ ඔය ටික තමයි මට ව්‍යාපාර චක්‍රය ගැන පැහැදිලි කරන්න තියෙන්නේ. ඒතර ව්‍යාපාර චක්‍රයේ කොටස තව පොඩ්ඩක් එහාට තියුණු තව පොඩි කැලි දෙකක් තියෙනවා නේද? ව්‍යාපාර චක්‍රයක දිගු කාලීන උපනති තත්ත්වයක්. උපනතියක් කියන්නේ හැසිරීම. හරි. විශේෂ අවස්ථාවක් කියන්නේ. ව්‍යාපාර චක්‍රයක දිගු කාලීන උපනති තත්ත්වයන් ද විභව නිභවමේ මට්ටමින් වෙනවා. දිගු කාලීන උපනති කියන්නේ දීර්ඝ කාලීන වෙනස් වීම. දැන් මම කියවල මේක තියෙන කෙටි කාලීන වෙනස් වීම කියලා දීර්ඝ කාලීන නම් මේක ඉහළ යාමක් වෙනවා. විභව නිභවම රේඛාවෙන් පෙන්වුම් කරන්නේ දිගු කාලීන ආර්ථික වර්ධන. දැන් විභව නිභවම වැඩි වෙනවා කියලා කියන්නේ අපි කියවනේ ආර්ථික වර්ධනය කියලා. විභව නිභවම මට්ටම හා සැබෑ නිභවම මට්ටම අතර වෙනස නිභවම පරතරයයි. අන්න තව කතාවක් තියෙනවා මතක් ඉගෙන ගන්න. විභව නිභවමයි සැබෑ නිභවමයි අතර වෙනස මේ ගත්තා. මේ විභව නිභවමයි සැබෑ නිභවමයි අතර වෙනසක් නේ. මෙතනත් එහෙමයි නේ. විභව නිභවමයි සැබෑ නිභවමයි අතර වෙනසක්. ආයෙත් මෙතනට ගත්තොත් මේ අන්න ඒවට අපි කියනවා මොනවද? ඔව්. මේ විභව නිභවමයි සැබෑ නිභවමයි අතර වෙනස්කම් තියෙනවා. ඒවට අපි කියනවා නිමවුම් පරතර output gap කියලා කියන ඉංග්‍රීසි මොකක්ද? නිමවුම් පරතර. විභව නිමවුම සහ සැබෑ නිමවුම අතර වෙනස්කම්. විභව නිමවුම සහ සැබෑ නිමවුම අතර වෙනස්කම්. අපි ඒවට කියනවා නිමවුම් පරතර කියලා. ඒවට කියනවා අපි නිමවුම් පරතර කියලා. ඒතර මේ නිමවුම් පරතරය කියන්නේ අර ඔයාලා ප්‍රස්තාරය දාගත්තා නම් හරියි. නේද? එහා පැත්තේ පිටි ප්‍රස්තාරය නිමවුම් පරතරේ ව්‍යාපාර චක්‍ර කාලය ඒක දාගත්තා නම් හරි බුදි. හරි. ඒක දාගන්න. හරි නේද? ලියා ගන්න මම හිතන්නේ මම මේක මකනවා එහෙනම්
අද උදේ 4 මම මුකුත් කරේ නැහැ. ඒ කියන්නේ ළමයි මැසේජ් එකක් දාලා තිබුණේ නැහැ ඕනේ කියලා. ඉතින් මම බලෙන් කරන්න අවශ්‍ය නැහැ. හරි. එහෙනම් අර ඊයේ රැය කරපු එක ඉදුටි එක අද මම කරනවා කියවල කරන්න කරේ නැහැ. ළමයි කවුරුත් ඒක ඕනේ කියලා මැසේජ් එකක් දාලා දුන්නේ නැහැ. හරි. අපි වැඩිපුර කරන්න යන්නත් හොඳ නැහැ. ළමයි නේද? හරි. එහෙනම් ඒක කරේ නැහැ මම. ගාන්ට කරම ඇති. වැඩිපුර කරන්න ඕනේ. හරි. හරි. බලන්න. ඊළඟට තියෙනවා සාර්වාර්ථික ප්‍රතිපත්ති. සාර්වාර්ථික ප්‍රතිපත්ති. සාර්ව ආර්ථික හරි ප්‍රතිපත්ති. ඒ කියන්නේ සමස්ත ආර්ථිකයට අදාළ වෙන ප්‍රතිපත්ති. සරලව කිව්වොත්. සමස්ත ආර්ථිකයට අදාළ වෙන ප්‍රතිපත්ති තමයි සාර්වාර්ථික ප්‍රතිපත්ති කියලා කියන්නේ. කාවින්ද්‍යා කියන්නේ කවුද? කාවින්ද්‍යා කියන්නේ එතන ඉන්නවා කාවින්ද්‍යා කියලා දරුවෙක්. මං අහන්නේ මෙන්න මෙයා කවුද? මාන්සර්. ඔයාගේ අනිත් නම මොකද්ද පුතේ? ඔයා කාවින්ද්‍යා කියලා නෙමෙයි නේද? රචිනි. ඒකනේ. දැන් මට අර නම් ලකුණු කරගන්න බෑ. නම් වෙනස් වුණා. මේකනේ මම අහන්නේ. හරි. සාර්වාර්ථික ප්‍රතිපත්ති. සාර්වාර්ථික ප්‍රතිපත්ති කියන්නේ ඔයාලට දැන් මතකද අපි කිව්වා අපිට තියනවා කියලා සාර්ව ආර්ථික අරමුණු කියලා જાතියක්. සාර්ව ආර්ථික අරමුණු. සාර්වාර්ථික අරමුණු කියලා જાතියක් තියෙනවා කියලා අපි කතා කරා. ඊට සාර්වාර්ථික අරමුණු නිකම්ම ඉෂ්ට වෙන්නේ නැහැනේ. සාර්වාර්ථික අරමුණු කියන්නේ සමස්ත ආර්ථිකයේ තියෙන අරමුණු. එතකොට සාර්වාර්ථික අරමුණු නිකම්ම ඉෂ්ට වෙන්නේ නැහැ. අපි සාර්වාර්ථික අරමුණු ළඟා කරගන්නවා. හරිද? සාර්වාර්ථික අරමුණු ළඟා කරගන්නවා. සාර්වාර්ථික අරමුණු නිකන් ළඟා වෙන්නේ නැහැ. ඒකට අපි මොනවා හරි වැඩ කරන්න ඕනේ. සාර්වාර්ථික අරමුණු ළඟා කරගත යුතුයි. ඒ සඳහා අපි ක්‍රියාමාර්ග ගන්න ඕනේ මොනවා හරි. හරි. සාර්වාර්ථික අරමුණු ළඟා කරගන්න අපි ගන්න ඕනේ ක්‍රියාමාර්ග. සාර්වාර්ථික ප්‍රතිපත්ති කියලා කියන්නේ අන්න ඒ වගේ. මොනවද? සාර්ව ආර්ථික අරමුණු ළඟා කර ගැනීමට ගන්න ඕනේ ක්‍රියාමාර්ග. මොනවද? ප්‍රතිපත්ති කියලා කියන්නේ සාර්ව ආර්ථික අරමුණු ළඟා කරගන්න අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග. ආයි කියනවා සාර්ව ආර්ථික අරමුණු ළඟා කරගන්න අපි අනුගමනය කරන ක්‍රියාමාර්ග තමයි ප්‍රතිපත්ති කියලා කියන්නේ. ප්‍රතිපත්ති කියන ඒවා සාමාන්‍ය ජීවිතේ තියෙනවා. ඒවා ක්‍රියාමාර්ගනේ. නේ? දැන් ඕගොල්ලන්ගේ තියෙන එක එක ප්‍රතිපත්ති. හරි. ඒතකොට ප්‍රතිපත්ති කියන්නේ ඔයා කරන වැඩ කරන හෝ නොකරන වැඩ. හරිද? දැන් මෙතන අපි කතා කරන්නේ කරන වැඩ. ප්‍රතිපත්තිය කිව්වහම කරන එකක් වෙන්න පුළුවන් නොකර කරන්න අදිෂ්ඨාන කරගෙන ඉන්න එකක් වෙන්න පුළුවන්. නොකරන්න අදිෂ්ඨාන කරගෙන ඉන්න එකක් වෙන්න පුළුවන්. නේ? කරන්න අදිෂ්ඨාන කරගෙන හෝ නොකරන්න අදිෂ්ඨාන කරගෙන ඉන්න ඔය දෙකටම අපිට කියන්න පුළුවන් ප්‍රතිපත්ති කියලා. දැන් සමහර අය අදිෂ්ඨාන කරගෙන ඉන්නවා මස් කන්නේ ප්‍රතිපත්ති. හරි. මාළු කන්නේ ප්‍රතිපත්ති. හැබැයි උ විතර කනවා. ඒක මාරු ප්‍රතිපත්ති. නේ? මස් කන්නේ මාළු කන්නේ විතර කන්නේ හාල් මැස්ස හොදි කනවා. ඒ ප්‍රතිපත්ති තියෙනවනේ. ඒවා ප්‍රතිපත්ති නෙමෙයි පුදියා පල් වැඩ. පැහැදිලි. කන්න නැත්තම් මොකවන්න වායි ඉන්නවද? කනවා ඔක්කොම කන්න ඕනේ. එච්චරයි. ඒක එකෙන් දෙකක් ඒ මොකද ඒ? පව් වැඩි පව් අඩුයි එහෙම එකක් නැහැ. හාල් මැස්සගේ පව් අඩුයි. චිකන් වල පව් වැඩි. තරම් මාසෙක ඊටත් වඩා පව් වැඩි. එහෙම එකක් නැහැ. ඇඟේ සයිස් එක නෙමෙයි පව් දෙන්නේ. හරි. අපි ඒ වගේ ගොබ්බ ප්‍රතිපත්ති තියෙනවා. ඒව නෙමෙයි ප්‍රතිපත්ති. නිශ්චිතව අනුගමනය කරන නැත්නම් කරන්න හෝ නොකරන්න අදිෂ්ඨාන කරගෙන ඉන්න දේවල් තමයි ප්‍රතිපත්ති කියන්නේ. දැන් මෙතන සමස්ත ආර්ථිකයේ තියෙන අරමුණු ළඟා කරගන්න නොකරන්න
අදිෂ්ඨාන කරගෙන ඉන්නේවා හෝ කරන්න අදිෂ්ඨාන කරගෙන ඉන්නේවා. මෙතන අපි කතා කරන්නේ කරන්න අදිෂ්ඨාන කරගෙන ඉන්නේ. ක්‍රියාමාර්ග. හරි කරන්න බලාපොරොත්තු වෙන වැඩ. මොනවා කරන්නද? සාර්වාර්ථක අරමුණු ළඟා කරගන්න. සාර්වාර්ථක අරමුණු ළඟා කරගන්න කරන්න හිතාගෙන ඉන්න වැඩ. අපි කියනවා මොනවද සාර්වාර්ථක ප්‍රතිපත්ති. හරි. එහෙනම් අපි සාර්වාර්ථක ප්‍රතිපත්ති කියන දේ ලියන නිර්වචන මෙන්න මේක. සාර්වාර්ථික අරමුණු කරා ආර්ථිකය මෙහෙයවීමට සාර්ව ආර්ථික අරමුණු කරා සාර්ව ආර්ථික අරමුණු කරා ආර්ථිකය මෙහෙයවීමට සාර්ව ආර්ථික අරමුණු කරා ආර්ථිකය මෙහෙයවීමට සාර්ව ආර්ථික අරමුණු කරා ආර්ථිකය මෙහෙයවීමට ගනු ලබන ක්‍රියාමාර්ග සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වේ. සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වේ. හරිද? හරි. එච්චරයි මේ නිර්වචනේ. ප්‍රධාන සාර්වාර්ථික ප්‍රතිපත්ති පහක වේ. ඕවා අපි වෙන වෙනම ගැඹුරට පස්සේ කතා කරනවා. දැනට මොනවද කියලා දැනගත්තාම ඇති. මූල්‍ය ප්‍රතිපත්තිය. මූල්‍ය ප්‍රතිපත්තිය කියලා කියන්නේ ඔයාට ඕනනම් එතන ඉස්සරහින් චුට්ටක් ලියාගන්න. හරි. මොනවද කියලා. මූල්‍ය ප්‍රතිපත්තිය කියලා කියන්නේ මුදල් සැපයීම හා පටක තියෙනවා මුදල් සැපයීම කියලා එකක්. මුදල් සැපයීම හා ණය සැපයීම පාලනය කරන ප්‍රතිපත්තිය. හරිද? මුදල් සැපයීම හා ණය සැපයීම පාලනය කරන ප්‍රතිපත්තියට අපි කියනවා මොකක්ද? මූල්‍ය ප්‍රතිපත්තිය කියලා. හරි. එතකොට අපේ මුදල් ප්‍රමාණය මුදල් සැපයීම කියන්නේ මිනිස්සු අතේ සංසරණය කරන මුදල් ප්‍රමාණය. ඒක පාලනය කරන එක අරමුණු ළඟා කර ගැනීමට සාර්වාර්ථික අරමුණු ළඟා කර ගැනීමට අත්‍යවශ්‍යයි. හරි. එතකොට මුදල් සැපයීම හා ණය සැපයීම පාලනය කරන ප්‍රතිපත්තියට අපි කියනවා මූල්‍ය ප්‍රතිපත්තිය කියලා. සරලව ඔය ගන්න මතක තියාගන්න. ඔය ගන්න දැනට දැනගත්තාම ඇති. ඊට පස්සේ තියෙනවා ෆිස්කල් නැතහොත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. ඕක නම් BS වල සමහරට අහුවෙලා ඇති. හරි. රාජ්‍ය ආදායම වියදම හා රජයේ ආදායම වියදම හා ණය කළමනාකරණය අදාළ ප්‍රතිපත්ති. රාජ්‍ය ආදායම වියදම හා ණය කළමනාකරණයට අදාළ ප්‍රතිපත්තියට අපි කියනවා රාජ්‍ය මූල්‍ය නැත්නම් ෆිස්කල් ප්‍රතිපත්තිය කියලා. හරි. ප්‍රධාන කීපය දැනගත්තාම ඇති. හරි. රාජ්‍ය ආදායම් වියදම් සහ ණය කළමනාකරණය කරන ප්‍රතිපත්තිය. හරි. ඊට පස්සේ තියෙනවා සැපයුම් ප්‍රවර්තන ප්‍රතිපත්තිය. ඒ කියන්නේ ආර්ථිකයේ සමස්ත සැපයුම වැඩි කිරීමට අදාළ ප්‍රතිපත්තිය. සමස්ත සැපයුම වැඩි කිරීමට අදාළ ප්‍රතිපත්තිය.
පැහැදිලි සමස්ත සැපයීම වැඩි කිරීමට අදාළ ප්‍රතිපත්තිය. හරි. ඔන්න ඔය වගේ ප්‍රතිපත්ති තියෙනවා. ඔය ප්‍රධාන තුන තව තියෙනවා. ආදායම් ප්‍රතිපත්ති කියලා කියන්නේ රටේ ජනතාවගේ ආදායම වර්ධනය කිරීමට ආදායම නැවත බෙදා හැරීමට ජනතාව අතර අදාළ වෙන ප්‍රතිපත්තියක්. ඒව විස්තර අවශ්‍ය නැහැ. මේ ටික ඔන්න අර ඉස්සරහින් චුට්ටක් ලියා ගන්න. හරි. ඍජු පාලන ප්‍රතිපත්ති. ඍජු පාලන ප්‍රතිපත්ති කිව්වහම ඔය මිල පාලනය වගේ දේවල් තමයි ඒවට අදාළ වෙන්නේ. හරි. මිල පාලනය වගේ දේවල්. විදේශ වෙළඳ ප්‍රතිපත්තිය කියලා කියන්නේ පුතේ ආනයන අපනයන වලට අදාළ ප්‍රතිපත්තිය. දැන් රටක තියෙනවානේ ආනයන සහ අපනයන කියලා දෙකක්. ආනයන අපනයන වලට අදාළ ප්‍රතිපත්තිය තමයි ඍජු මේ විදේශ වෙළඳ ප්‍රතිපත්තිය කියලා කියන්නේ. ඔවත් අල වශයෙන් මතක තියාගන්න. සාර්වත්‍රික ප්‍රතිපත්තියක් කියන්නේ නම් සාර්වත්‍රික අරමුණු ළඟා කර ගැනීමට අනුගමනය කරන ක්‍රියාමාර්ගයක්. ඒවා තියෙනවා මූල්‍ය ප්‍රතිපත්තිය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, සැපයුම් ප්‍රවර්ධන ප්‍රතිපත්තිය, ආදායම් ප්‍රතිපත්තිය, කොහොම ප්‍රතිපත්ති ගොඩක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා බෝඩ් එකේ ලියනවා පේනව නේද ඔයගොල්ලන්ට? අවුලක් නැහැ නේද? ඔව්. හා සාර්වත්‍රික විචල්‍ය විචල්යක් කියලා කියන්නේ වෙනස් කරන දෙයක්. අපි ඔයගොල්ලෝ දන්නවා පළවෙනි මූල කාර්ය කතා කරනවා. සමස්ත ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරන මූලික විචල්ය. ඒ කියන්නේ සමස්ත ආර්ථිකයේ වෙනස් වෙන තැන් ටික මේ අපි කතා කරන්නේ. හරි. සමස්ත ආර්ථිකයේ වෙනස්කම් වලට ලක් වෙන දේවල් වලට තමයි අපි කියන්නේ සාර්වත්‍රික විචල්ය කියන්නේ වෙනස්කම් වෙන දේවල්. ඔය විචල්යෙන් තමයි අපි එහා මෙහා කරලා අරමුණු වල හරි. සාර්වත්‍රික විචල්ය ඔයා දන්නේවා කීපයක් කියන්නේ. දැන් සාර්වත්‍රිකයට බලපෑම් කරන මූලික ඒවානේ සාර්වත්‍රික විචල්යන් කියලා කිව්වේ. ඕවා මම කියා දුන්නා. හොඳේ. ඕවා දන්නේ නැහැ කියන්න බෑ. මුල කාලේ ඕවා කියා දෙන්න. ඔව්. අපි කතා කරන්නේ සේවා නියුක්තිය, මූර්ත නිෂ්පාදිතය, විනිමය අනුපාතය, ගෙවුම් ශේෂය නේද? මිල මට්ටම කියලා අපි මූලික විචල්යන් පහක් කතා කරා නේ. ඒව තමයි වෙනස් වෙන්නේ රටේ. අදල භාණ්ඩ හා සේවා ප්‍රමාණය, මූර්ත නිෂ්පාදිතය, විනිමය අනුපාතය විතර වෙනස් වෙනවා වාට ඇහිලා ඇතිනේ. ගෙවුම් ශේෂය, සේවා නියුක්තිය, රටේ සම්පත් භාවිතා කරන ප්‍රමාණය, මිල මට්ටම. ඔය ටිකනේ වෙනස් වෙන්නේ. පැහැදිලිද? ඔය ටික ඇතුලේ තමයි අනිත් හැමදේම වෙනස් වෙන්නේ. දැන් මට මේක කියන්නකෝ. ගෑස් මිල වෙනස් වීම කියන එක කොයි සාර්වත්‍රික විචල්‍යයකටද ගැනෙන්නේ? ගෑස් මිල වෙනස් වීම කියන එක ගත්තොත් ඔය දැන් ඔයාලා කියපු විචල්‍ය වලින් කොයිකටද වැටෙන්නේ? කොයි කියප කොටසක්ද? ගෑස් මිල වෙනස් වීම කියන්නේ. ගෑස් මිල වෙනස් වීම, ගෑස් මිල වැඩි වීම කියමුකෝ. ගෑස් මිල වැඩි වීම කියන එක දැන් ඕගොල්ලෝ කිව්ව කොයිකටද අයිති වෙන්නේ? පොදු මිල මට්ටම. නේ. පොදු මිල මට්ටම. මතකද? හරි. අන්න ඒ වගේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ රැකියා හිමිවීමක් කොහෙටද අයිති වෙන්නේ? ඇඟලුම් ශේෂ්ත්‍රයේ රැකියා නැතිවීමක් කොතනද වැටෙන්නේ? කොයි සාර්වත්‍රික විචල්‍යයකටද බලපාන්නේ? සේවා නියුක්තිය. අන්න හරි. දැන් ඒක තේරෙනවනේ. හරි. එහෙනම් සාර්වත්‍රිකයට බලපෑම් කරන මූලික විචල්‍ය වලට අපි කියනවා සාර්වත්‍රික විචල්‍යයන් කියලා. ඒවා දෙකසු පාද පරිදි දැක්විය හැකි කියලා ඉඳ තියලා තියෙනවා. ලියමු මෙහෙම. සමස්ත නිමවුම පළවෙනි එක.
ඒ කියන්නේ දල දේශීය නිෂ්පාදිතය වෙන්න පුළුවන්. සමස්ත නිමවුම. සමස්ත නිමවුම. ඊගාව එක සේවා නියුක්තිය. සමස්ත නිමවුමට පස්සේ සේවා නියුක්තිය. සේවා නියුක්තිය. ඊට පස්සේ පොදු මිල මට්ටම. ඊගාව එක පොදු මිල මට්ටම. පොදු මිල මට්ටම ගාවට විනිමය අනුපාතිකය. ඊගාව එක ගෙවුම් ශේෂය. තව එකක් ලියා ගන්න පොලි අනුපාතිකය. හරි? හා. ඒ වගේ මාතෘකාවක් තියෙනවා ආර්ථික කාරක. ආර්ථිකය කරවන අය කියන එකයි ඔගේ අදහස. දැන් ඔයා නිකන් කල්පනා කරලා කියන්නේ ඩියුට් එක බලන්න නැතුව ආර්ථිකයේ කරවන කට්ටිය කවුද? ආර්ථික කාරක කියන්නේ මොනවද? ආර්ථිකයේ කරවන අය කවුද? ආර්ථිකයේ කරවනවා ව්‍යාපාරිකයෝ. ආර්ථිකයේ කරවනවා කුටුම්බ. ආර්ථිකයේ කරවනවා රජය. ආර්ථිකයේ කරවනවා නිෂ්පාදකයෝ. නේ? පාරිභෝගික නිෂ්පාදකයෝ ඉන්නවා අනිවාර්යයෙන්. නේ? පාරිභෝගිකයෝ කියන්නේ කුටුම්බ, නිෂ්පාදකයෝ කියන්නේ ව්‍යාපාර. ඒ දෙකොල්ලෝ ඉන්නවා අනිවාර්යයෙන්. රජයත් නැතුව බෑ උකට. නේ? අපි දැන් ලෝකයෙන් හුදකලාව ගන්න නැති හින්දා විදේශාංශයකුත් අපිට ඕනි. හරි? ඒතර ආර්ථික කාරකය කියලා කියන්නේ මොකද? ආර්ථික කාරක කියලා කියන්නේ හරි? ආර්ථික කාරක කියලා කියන්නේ ආර්ථිකය කරවන අය. පැහැදිලි? හරිද? ආර්ථික කාරක කියලා කියන්නේ ආර්ථිකය කරවන අය. හරි? ආර්ථිකය කරවන අය. ආර්ථික කාරක කියලා කියන්නේ ආර්ථිකය කරවන අය. ආර්ථිකයේ වැඩ කරගෙන යන. ආර්ථිකයේ වැඩ කරගෙන යනවා කුටුම්බ, ව්‍යාපාර, රජය සහ විදේශාංශ. එතකොට එක එක්කෙනාට අනන්‍ය වූ වැඩ තියෙනවා. නේ? සුවිශේෂී වෙච්චි, අනන්‍ය වෙච්චි වැඩ තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඒව තමයි කරන්නේ. දැන් කුටුම්බ කරන වැඩ කරන්න යන්නේ නැහැ ව්‍යාපාර. ව්‍යාපාර කරන වැඩ කරන්න යන්නේ නැහැ කුටුම්බ. රජය කරන වැඩ ව්‍යාපාර කුටුම්බ විසින් කරන්න යන්නේ නැහැ.
කුටුම්බ කරන හැටි රජය කරන්න යන්නේ නැහැ. එහෙම කරන්න ගියාම අවුල් වෙනවා. පැහැදිලි? හරි. ඒතර එක එක්කෙනාට සුවිශේෂී වූ වැඩ කොටසක් තියෙනවා. ඒ වැඩ කොටස කරාම තමයි ආර්ථිකය ආදාන තැනට ගමන් කරන්නේ. දැන් මේක ලොකුවට පැහැදිලි කරන්න දෙයක් නැහැ. මේ පිටුව සම්බන්ධයෙන් දල මතකයක් තබා ගැනීම ප්‍රමාණවත්. ඒ කියන්නේ 100% පාඩම් වීම අත්‍යවශ්‍ය නැහැ. 60%ක් 50%ක විතර මතකයක් තිබ්බනම් ඇති මොනවද සාමාන්‍ය දල අදහස. හරි. බුදුත් පොතේ හැබැයි මේ කාරණා ටික තියෙනවා ඈ. සාර්වාර්ථික ක්‍රියාකාරීත්වයට දායක වන විවිධ අංශ ආර්ථික කාරක නමින් හැඳින්වේ. එම කාරක සිව්වැදෑරුම් වේ කියන්නේ ආකාර හතරක් තියෙනවා කියන්නේ. ඒවා නම් කුටුම්බ අංශය, ව්‍යාපාර අංශය, රාජ්‍ය අංශය සහ විදේශ අංශය කියලා. කුටුම්බ, ව්‍යාපාර, රාජ්‍ය සහ විදේශ අංශය කියලා ආර්ථිකය කරවන කට්ටිය හතරක් ඉන්නවා. දන්නව නේද? කුටුම්බ අංශයේ ප්‍රධාන කාර්යය, කාර්යයන් මොනවද? ආර්ථිකයේ නිෂ්පාදන සාධක වල හිමිකාරීත්වය. ඒ කියන්නේ ශ්‍රමයේ භූමියේ ප්‍රාග්ධන ව්‍යවසායකත්වයේ අයිතිය බොහෝ විට තියෙන කුටුම්බ සතුව. හිමිකාරීත්වයේ කුටුම්බාංශයේ සතුවන අතර එම නිෂ්පාදන සාධක ව්‍යාපාරික අංශයේ සැපයීම මගින් සාධක ආදායම් උපයයි. ශ්‍රමයේ දීලා වැටුප් ගන්නවා, භූමියේ දීලා බදු කුලී ගන්නවා, ප්‍රාග්ධනයේ දීලා පොලී ගන්නවා, ව්‍යවසායකත්වයේ දීලා ලාභ ගන්නවා ව්‍යාපාරවල. සාධක ආදායම් උපයන. ව්‍යාපාරික අංශයේ නිපදවන භාණ්ඩ හා සේවා මිලදී ගන්නෙත් ඒගොල්ලෝ. අර සාධක විකුණලා හම්බ වෙන ආදායමෙන් භාණ්ඩ හා සේවා ගන්නවා ඒගොල්ලෝ. ඉතිරි කිරීම කරන්නේත් ඒගොල්ලෝ. දැන් බැංකුවල ගිහලා වැඩිපුරම සල්ලි දාන්නේ කුටුම්බ. ඔයා පොඩි කාලේ ඉඳන්ම සල්ලි දාන්න පුරුදු කරනවානේ. ටිකිරි ගිණීමේ කියයි, කැකිලි ගිණීමේ කියයි. ඔහොම ඉස්කෝලේ තියෙන විවෘත වෙලා ගිණුම් ඇවිල්ලා. ඉස්කෝලේ ඇවිල්ලා විවෘත කරනවානේ. එතකොට අර පොලක් තියලා සරල මිස ඔයාලා පොල්ල කාලා අඩු බිල නෙමෙයි මතකද? හරි. දැන් නම් කරන්නේ නැහැ නේ ඉස්සර කරන්නේ. ඔයා සමහරවිට ගෙදරින් සල්ලි දීලා ගේන්නේ. වෙන මොකෙන්ද සල්ලි දීලා ගේනවා රුපියල් 50කට පොල් ගෙඩිය. ටීචර් ඔක ගන්නවා කීයද? 30කට විතර. එතරම් ඔයාගේ බිස්නස් එක මංකොල්ල කරනවා. නේ එහෙම වෙනව නේද? ඔය ඉස්කෝලේ පොලක් තිබ්බොත් ඔක තමයි වෙන්නේ. නේ. බොහොම අඩු මුදලකට තමයි මේ පොලේ බාන්න දාලා ඉන්නේ. ඉතින් කට්ටිය පොල කකා බාන්න ගන්නවා සරල මික්ස්. දැකලා තියෙනවද නේද එහෙම? හරි. එතකොට ඒ පොඩි කාලේ ඉඳන් ඔයාලා ඉදිරි කිරීම පුරුදු කරනවා. ඒ පොලෙන් හම්බ වෙන ආදායමෙන් ටිකක් ඔයාට දෙනවා. ටිකක් මොකද කරන්නේ? බැංකුවේ මහත්තුරුන් දෙන්න කියලා බැංකු පොතක් විවෘත කරලා සරල මිනිස්සු ඒකට දාලා දෙනවා ඔයාලට. ඒ පොඩි කාලේ ඉඳන් ඔයාලට ඉතුරු කිරීම පුරුදු කරනවා. ඔයා කුටුම්බයක සමාජිකයෙක් හින්දා. මතකයිද නේ? ඒවා. හරි. ඊට පස්සේ ව්‍යාපාරික අංශයේ නිපදවන භාණ්ඩ හා සේවා මිලට ගැනීම හරි ඉතුරු කිරීම බිහි කිරීම හරි කුටුම්බාංශයේ රජයට බදු ගෙවන අතර රජය මගින් සපයන පොදු සේවා පරිභෝජනය කරනවා. අපි ආණ්ඩුවට බදු ගෙවනවා. ඍජු හෝ වක්‍ර. අපි වැඩිපුර ගෙවන්නේ ඍජු බදුද වක්‍ර බදුද? අපි රජයට ගෙවන්නේ වැඩිපුර ඍජු බදුද වක්‍ර බදුද? අදහසක් කියන්න. ඔව් අපි වක්‍ර බදු තමයි වැඩිපුර ගෙවන්නේ අපි දන්නේ නැතුව. පැහැදිලි? අපි දන්නේ නැතුව නොදැනීම ගෙවන බදුනේ. දැන් සීනි කිලෝවක තියෙන බද්ද ගැන අපිට අයිඩියා එකක් නැහැනේ. නේ? දැන් ඔය අරක්කු බොන අය ඉන්නේ. ඔයාලගේ තාත්තලා එහෙම බොන්න පුළුවන්. හරි. මාමලයි බොන අය ඉන්න පුළුවන්. අයියලා බොන අය ඉන්න පුළුවන්. උඹලා එකෙක්වත් නම් බොන්නේ නැතුව ඒක මං හිතන්නේ. හරිද? දත් ටික ගැලවෙන්න අනින්න ඕනේ කොම්බර දෙකක් බොනවා දැක්කොත්. ඔය වයසේ උ. හරි. ඒත් ඉන්න පුළුවන් බොනේ. ගෑනු ළමයි නෙවෙයි. කොල්ලෝ. හරි. දැන් ඔය බොන කට්ටිය අරක්කු වලින් බදු ගෙවනවා සෑහෙන ආණ්ඩුවට. අරක්කු බෝතලයක බදු මුදල කීයක් විතර කියලාද ඔයා හිතන්නේ? අරක්කු බෝතලයක ගාණ කීයද? සාමාන්‍ය ඔය නිතරම මිනිස්සු බොන જાති තියෙන්නේ. අර තේකහට වගේ එකක් තියෙන්නේ. කහපාට මෝඩියක් තියෙන්නේ. ඒක තමයි මම මිනිස්සු වැඩිපුර බොනවා දැකලා තියෙන්නේ. බාර් එකට වැඩිපුරම ගහලා බානවා දැකලා තියෙන්නේ ඒක මම. හරි. ඒතර මම ඒව දිහා බලාගෙන ඉන්නේ හොඳට. මිනිසුන්ගේ හැසිරීම. හරි. දැන් අපේ ටවුන් එකේ බාර තියෙනවා 3ක්ද 4ක්ද. සතියකට ආවම ලොරියක් ගෙනල්ලා බානවා කොට. එකකට. හැම එකකට ලොරියක් විතර ගෙනල්ලා බානදී ඔය ලොරියක තියෙන බොනවනේ මේ කට්ටිය. මම අහන්නේ ඔව් අති විශේෂ. ඊට බොනවා. ගාන කීයක් විතරද? ඕගොල්ලන්ට අදහසක් තියෙනවද ඒ කියන්නේ?
දැකලා නැද්ද ඔය ගෙදරක බෝතලයක් තියෙනවා ගාන ගහලා තියෙනවා දැකලා නැද්ද? දන්නේ. බබාලා බුදු අම්මේ ඈ දැන් rahat වෙන්න ඔන්න මෙන්න ඉන්නේ. අරක බෝතලයක් ගියාම ඇහැක් කරලා බලලා නැහැ. දැකලා නැහැ. ඒව දකින්න හොඳ නැහැ. නේ? දැකලා ඇති බොන්න ඕනේ නැහැ. දැන ගාන දැනගන්න නේද? බොන්න ඕනේ ගාන දැනගන්න. අපි දැන් ගණන් දන්න හැම එකම පාවිච්චි කරනවද නැහැනේ? එහෙම නැහැ. එහෙම එකක් නැහැ. මම දන්න විදිහට 1750ක් දැන් ගානවා. මේ 1750න් මම දැක්ක ඊයේ කොහේ හරි කියනවා මෙන්න මෙච්චරක් බදු. කොච්චරක් 955ක්ම තියෙන රජය අය කරන බදුලු. ඊට වඩා වැඩි මේ සාමාන්‍ය ගාන දාලා දෙන්නේ. පැහැදිලි. ඉතින් අර බාහිර වහලා තිබ්බොත් ආනන්දට පාත්. ඒ කියන්නේ බෝතලයකින් 955ක් නැති වෙනවා. දැන් මේ දවස්වල ඇඳින් නීති ඇස්සේ හරි ඒක විවෘත කරාම විකිරණ හැම බෝතලයකම 900 ආසන්න වශයෙන් රුපියල් 1000ක් විතර ආනන්දට ෂුවර් එකටම හම්බ වෙනවා. පැහැදිලි. හරි. ඒකයි බාහිර කරලා තියෙන්නේ. දැන් අපි රජයේ නීතිමය පැත්තෙන් ගත්තොත් බාහිර එක සදාචාර සම්පන්න නැහැ නැද්ද නීති දාලා තියෙන වෙලාව. හැබැයි මේ වෙලාවේ රාජ්‍ය ආදායම හොඳටම අඩු වෙලා තියෙන වෙලාවක රජයට ආදායම ගන්න තියෙන ලේසිම මාර්ගයක් තමයි බාහිර කරන එක. බාහිර කරන එක. ඒතකොට ෂුවර් කරලා මෙහෙම බදු ගන්න පුළුවන්. හරි. පැහැදිලිද? හරි. ඉතින් ඒක ආර්ථිකයේ පැත්තෙන් වෙන කතාවක් ඈ. මම තදින් විරුද්ධයි ඒකට බාහිර එකට. හැබැයි මේක තමයි කතාව. ඒ කියන්නේ ආණ්ඩුවට බදු ආදායම් ලැබෙන ප්‍රධාන මූලාශ්‍රයක් තමයි මත්ද්‍රව්‍ය වලින් ලැබෙන එක. සිගරට් වලින් ලැබෙන ලොකු බදු ආදායමක් අරක්කු වලින් ලොකු බදු ආදායමක් ලැබෙනවා. හරි. ඉතින් ඒවෙන් තමයි ආර්ථිකයක් දුවවන්නේ. හරි. ව්‍යාපාරික අංශයේ ප්‍රධාන කාර්යය. කුටුම්බාංශයේ නිෂ්පාදන සාධක මිලදීගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම, නිෂ්පාදන භාණ්ඩ විකුණා ආදායම් ලැබීම. කුටුම්බ වලින් ශ්‍රමයේ භූමිය ප්‍රාග්ධනය අරගෙන ඒගොල්ලන්ට ඒවට සල්ලි ගෙවලා භාණ්ඩ හා සේවා හදනවා. ව්‍යාපාර උපයන ලාභ වලින් හිමිකරුවන්ට ලාභාංශද රජයට බදු කොටසක්ද ලබා දී ආයෝජනය කරනවා. ඊටු ටික. උපයන ආදායමෙන් ටිකක් බදු ගෙවනවා. ටිකක් අර සල්ලි දාපු අයිතිකාරයන්ට දෙන ප්‍රතිලාභයේ විදිහට ඊටු ටික ව්‍යාපාරවල නැවත ආයෝජනය කරනවා ව්‍යාපාරයේ දියුණුව සඳහා ප්‍රති ආයෝජනය කරනවා කියලා කියනවා ඒකට. රජය කරන වැඩ බලමු. රජය විසින් අය කරන ලබන බදු ආදායමෙන් මහජනතාවට පොදු භාණ්ඩ සුබ සාධන භාණ්ඩ හා සේවා සැපයීම. ආණ්ඩුව කරනවා ඒක. පාත් ලයිට් දාලා දෙනවා, තාර දාලා දෙනවා. නේද? ඉස්කෝලේ හදලා දෙනවා, රෝහලට බෙහෙත් ටික දෙනවා, රෝහල වාට්ටු හදනවා, ඉස්කෝලේ ගොඩනැගිලි හදනවා, ගුරුවරුන්ට පඩි ගෙවනවා, වැඩ ගොඩක් කරනවා ආණ්ඩුව. ජාතික ආරක්ෂාව නීතිය හා සාමය රැකීම පරිසරය සුරැකීම අධ්‍යාපනයේ සෞඛ්‍ය වැනි සේවා සැපයීම කරන ආණ්ඩුවක් විසින්. ඒකක්වත් නිකන් කරන්න බෑ. ඒ හැම එකම ආණ්ඩුවට වියදම් යනවා. මොන ආණ්ඩුව ආවත් ඒ වියදම් ටික දාන්න ඕන. පැහැදිලි. ඒක මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව ආවා කියලා එයා ගෙදරින් ගියේ නැහැ. රනිල් වික්‍රමසිංහ ආවා කියලා එයා ගෙදරින් ගියෙත් නැහැ. අනුර කුමාර දිසානායක ආවට එයා ගෙන්නෙත් නැහැ ගෙදරින්. ඔය ඔක්කොම පුතේ අපි ගෙවන බදු. අපි ගෙවන බදුම තමයි අපිට දෙන්නේ. ඒතකොට අපි දේශපාලඥයන්ට කෘතඥතාවය පළ කරන්න, ස්තුතිය පළ කරන්න, දර ගහලා වඳින්න අරමම කරන්න ඕනේ නැහැ මොකෝ. අපේ සල්ලිම තමයි ආපහු අපිට දෙන්නේ. හැබැයි අපේ ඉන්න කොන්ද පණ නැති උන් මොකද කරන්නේ? දන ගහලා වඳින්නේ. හරි දන ගහලා වඳිනවා. සර් කියලා කතා කරනවා, මැඩම් කියලා කතා කරනවා. ඇයි අපි එහෙම කතා කරන්නේ? අහවල් මගුලක් කරාටද අපිට? පැහැදිලි. අහවල් සුදුසුකමක් තියන අය ඒගොල්ලෝ. නැහැ. ඒගොල්ලෝ අපේ සේවකයෝ. ඒගොල්ලන් කියන්නේ ජනතා සේවකයෝ කියලා. ජනතාවට සේවය කරනවා. ජනතාවට සේවය කරන අය ගෙදරින් ගෙනහලා නෙමෙයි සේවය කරන්නේ. බොහෝ දෙනා. පැහැදිලි. අපි රජයට ගෙවන බදු රජය නැවත ඒගොල්ලන්ට දෙනවා මිනිස්සුන්ට දෙන්නේ කියලා. හරි. අපි රජයට ගෙවන බදු අමාත්‍යාංශ වලට වෙන් වෙලා, පළාත් සභා වලට වෙන් වෙලා, ප්‍රාදේශීය සභා වලට වෙන් වෙලා තමයි එන්නේ. හරි. ඒ සල්ලි තමයි මිනිස්සුන්ට ආපහු ඔය පාර හදලා දෙන්න, කොන්ක්‍රීට් කරලා දෙන්න, බඩු මලු දෙන්න දෙන්නේ. නැතු දේශපාලඥයෝ කරන ගෙන්ගෙඩියක් නෑ ඕක. පැහැදිලි. සමහර දේශපාලඥයෝ ඉන්නවා ඇත්තටම තමන්ගේ පෞද්ගලික ධනයෙන් මිනිසුන්ට සේවය කරන අය. අපි ඒ අයට ඉතාම ගරු කරන්න ඕනේ. පැහැදිලි. ඒ කියන්නේ හොරා කාපු සල්ලි නෙවෙයි මම කියන්නේ. සාමාන්‍ය මිනිසුන්ට
එයාට සල්ලි නැත්නම් එයා අනිත් අයගේ උදව් ධනපතියන්ගේ උදව් වරන් හරි මිනිස්සුන්ගේ උදව් කරන දේශපාලඥයෝ ඉන්නේ. එවුන් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. අර පල් හොරු ඉන්නේ. ඒගොල්ලෝ ආණ්ඩුවේ දෙන සල්ලි ටික අපිට දෙනවා ඒගොල්ලෝ වගේ. ඒක නෙමෙයි ජනතා සේවය කියලා. මෙතන කතා කරන්නේ ආණ්ඩුවෙන් දෙන සල්ලි. අපි ආණ්ඩුවට දෙන සල්ලි ආණ්ඩුව අපිට අපට දෙනවා. එච්චරයි. හරි. මහා මාර්ග සංනිවේදනය වැනි ආර්ථික පොදුකාර ප්‍රාග්ධනයේ සැපයි. සංනිවේදනයේ උට අමතරව වාරි මාර්ග, වරාය, උවන්තුතුල ඔක්කොම ටික සපයනවා ආණ්ඩුව. කුටුම්බ වලට පාරිභෝගික සහනාධාරත් ව්‍යාපාරික අංශ වලට නිෂ්පාදන සහනාධාරත් සැපයි. කුටුම්බ වලට දෙනවා ඔය සමුදුදිය විශ්‍රාම වැටු පින්පරි වගේ ඒවා. ව්‍යාපාර නිෂ්පාදකයන්ට දෙනවා පෝර සහනාධාර දැන් දෙන්නේ නැහැ. දැන් පෝර නැහැ සහනාධාර නෙවෙයි පෝර කොහොමවත් නැහැ. හරි. ඔක ලොකු ප්‍රශ්නයක් වෙනවා අපි කාලයක් යනකොට ඔන්න බලන්න කලවන්න. හොඳේ. හරි. කලවාන තනිකර යන්නේ තේ ආර්ථිකය මත. ඒකට තේ වලට පෝර නැති වුනහම තේ නිෂ්පාදනය අඩාල වෙනවා. තේ අස්වැන්න අඩු වෙනවා. ඒකට ජනතාවගේ ආදායම අඩු වෙනවා. හරි. එතකොට ඡන්ද දීපුවාට බොහොම සතුටු හිතේ. හරි. සර්ට ඡන්ද දීපුවාට මාන සන්තෝෂයක් දැනෙයිද? පැහැදිලි? මම නම් අතිශය සන්තෝෂ වෙනවා ඔය පවට මම කරගහපු නැති එක ගැන. හරි. ඊළඟ එක. විදේශාංශයේ ප්‍රධාන කාර්යය. විදේශාංශය කියලා කිව්වේ ආනයන අපනයන කට්ටිය. ඒ විදිහට අපිට වෙනම බෝඩ් එකක් ගහලා විදේශාංශය කියලා එකක් නැහැ. හොඳේ. ඔය විදේශාංශයේ වැඩ ටික කරන්නේ ව්‍යාපාරම තමයි. හැබැයි රට ඇතුළට අදාළ නැහැ ඒක. හරි. දැන් ඔය ආනයන අපනයන කටයුතු කරන්නේ ව්‍යාපාරම තමයි. ඒ කියන්නේ විදේශාංශය කියලා වෙනම බෝඩ් එකක් ගහලා නැහැ. දැන් රජයේ කිව්වහම අපිට අඳුර ගන්න පුළුවන් වෙනම. නේ පාර්ලිමේන්තුවක් තියෙනවා, පළාත් සභාව තියෙනවා, ප්‍රාදේශීය සභාව තියෙනවා. රජයේ කිව්වහම අපිට මතක් වෙනවා ඒ ටික. දැන් විදේශාංශය කිව්වම එහෙම මතක් වෙන නිශ්චිත ආයතනයක් නැහැ කොහෙවත්. හැබැයි විදේශාංශය කියලා එකක් ආර්ථික ක්‍රියාත්මක වෙනවා. ඒක තියෙන්නේ ව්‍යාපාර ඇතුළෙමයි බොහෝ විට. ව්‍යාපාර ඇතුළත රජයේ යම් කොටසක් ඒකට දායක වෙනවා. දැන් ඔය ශ්‍රී ලංකා රේල්වේ වරාය වන්තුතුල වගේ ආයතන සම්බන්ධ වෙන්නේ විදේශාංශයත් එක්ක තමයි. මම කියන්නේ වෙනම දැන් අර කුටුම්බයක් වගේ වෙනම රජයේ වගේ වෙනම වෙන් කරන්න පේන්නේ නැහැ විදේශාංශය කියන එක. හැබැයි විදේශාංශය කියලා එකක් තියෙනවා. ඒගොල්ලෝ භාණ්ඩ හා සේවා ආනයන අපනයන කරනවා. විදේශ වලට සාධක ආදායම් ලැබීම හා ගෙවීම කරනවා. තව අමතරව ණය ගැනීම, ණය ගෙවීම, ණය පොලී ගෙවීම නේ ආයෝජන කටයුතු කිරීම වගේ දේවල් විදේශාංශය හරහා සිද්ධ වෙනවා. හරි. ඔය ටික ගැන සාමාන්‍ය අවබෝධයක් තියාගන්න. ඊට පස්සේ තියෙනවා ජාතික ආදායමේ වෘත ප්‍රවාහ සටහන කියන කතාව. ඉතාම වැදගත් මාතෘකාවක්. මේ දක්වා උගන්වපු දේවල් වල මොනවා හරි ගැටලුවක් තියෙනවද? මේ දක්වා උගන්වපු ඒවා මොනවා හරි ගැටලුවක් තියෙනවද බලන්න කියන්න. ඊගා කොටසට යන්න කලින් තියෙනවද මුකුත් ගැටලු? තියෙනවද? මුකුත් ගැටලු නැත. හොඳයි. අපිට එහෙනම් යන්න පුළුවන් ජාතික ආදායමේ වෘත ප්‍රවාහ සටහන කියන මාතෘකාවට. ජාතික ආදායමේ වෘත ප්‍රවාහ සටහන. වෘත ප්‍රවාහ සටහන කියන එක ප්‍රභේද තුනකට අඳින්න පුළුවන්. මම ඔගේ සරලව මූලික වෘත ප්‍රවාහය තමයි මම උතන දාලා දෙන්නේ. මුලක් දෙන්නේ ඒක. හරි. වෘත ප්‍රවාහ සටහන. වෘත ප්‍රවාහ සටහන. වෘත ප්‍රවාහ සටහන. වෘතය කියන්නේ රවුමක් කියන්නේ. ප්‍රවාහයක් කියන්නේ මොකක්ද? සරල ප්‍රවාහයක් කියන්නේ මොකක්ද? ඔයාලට හැඟෙන විදිහට කියන්නකො ප්‍රවාහයක් කියන්නේ මොකක්ද කියලා. අමුද ප්‍රවාහයක් කියන්නේ මොකක්ද? ප්‍රවාහයක් කියන්නේ ගමන් කිරීමක් කියන එක සරලව. නොනවතින ක්‍රියාවලියක්. නොනවතින ගමන් කිරීමක්. අඛණ්ඩ ගමන් කිරීමක් ප්‍රවාහයක් කියලා කියන්න පුළුවන්. වෘත ප්‍රවාහයක් කියලා කියන්නේ රවුමට ගමන් කරනවා කියන්නේ. චක්‍රයක් කියන්නේ. චක්‍රීය ප්‍රවාහය කියන්නේ රවුමට ගමන් කරනවා කියන්නේ.
දැන් රවුමක පටන් ගන්න තැන හොයන්න පුළුවන්. රවුමක් පටන් ගන්න තැන හරි ඉවර වෙන තැන හරි හොයන්න පුළුවන්. දැන් නිකන් සරල ප්‍රශ්නයක් අහන්න. රවුමක් ගත්තොත් ඒක පටන් ගන්න තැන හොයන්න පුළුවන්. බෑනේ රවුම් වල පටන් ගන්න තැන හොයන්නේ කොහොමද? පටන් ගන්න තැනක් හොයන්න බෑනේ. ඒ කියන්නේ ඒක නතර වෙන්නේ නැහැ. ඒක රවුමට අපි යන්න පටන් ඒ රවුම දිගේ අපි ඇඟිලි තියාගෙන යන්න පටන් ගත්තොත් නතර කරන තැනක් නැහැ. දිගටම යන්න පුළුවන් රවුම. චක්‍රීය ප්‍රවාහය කියලා කියන්නේ රවුමට ගමන් කිරීමක් කියන්නේ. හරි. දැන් මෙහෙමයි. ආර්ථිකයක සිදුවෙන ක්‍රියාකාරකම් ටික ඔය වගේම තමයි කියලා කියන්නේ. හරි. මොකොත් ලියන්න අරවමව කරන්න යන්න එපා. හොඳට අහගෙන ඉන්න. පැහැදිලි. ලියන්න අරවමව කරන්න එපා. ඒක පස්සේ කරත් හැකි. හොඳට අහගෙන ඉන්න මම මේ කියන කතාව. හරි. අපි ආර්ථිකයක ඉන්න ආර්ථික කාරක දෙකක් ගන්නවා. දැන් හරි. ආර්ථික කාරක දෙකක් ගන්නවා. හරි. මම මේ පැත්තට ගන්නවා කුටුම්බ අංශය. හරිද? මේ පැත්තට ගන්නවා ව්‍යාපාර අංශය. කුටුම්බ අංශයයි ව්‍යාපාර අංශයයි. හරිද? එතකොට මම ඔයාගෙන් අහන ප්‍රශ්න උත්තර දෙන්නකෝ. නිෂ්පාදන සාධකවල අයිතිය තියෙන්නේ කුටුම්බ වලටද ව්‍යාපාර වලටද? ඔව් නිෂ්පාදන සාධකවල අයිතිය තියෙන කාටද? කුටුම්බ වලට. එතකොට මොකද ඒගොල්ලෝ ඒවා ව්‍යාපාර වලට විකුණනවා. නිෂ්පාදන සාධක ව්‍යාපාර වලට විකුණනවා. මොනවද? නිෂ්පාදන සාධක. මොනවද නිෂ්පාදන සාධක? ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය මේගොල්ලන්ට දෙනවා. අපි මේකට කියනවා මූර්ත ප්‍රවාහයක් කියලා. මූර්ත ප්‍රවාහයක් කියලා කියන්නේ දැන් මම ශ්‍රමී කියේ මිනිස්සේ කිව්වම මූර්තයිනේ. මුදල් නෙමෙයි. හරි. භූමිය කිව්වහම මූර්තයි. භෞතික පැවැත්මක් තියෙන. ප්‍රාග්ධනය කිව්වහම මූර්තයි. ව්‍යවසායකයෙක් කිව්වහම මූර්තයි. භෞතික පැවැත්ම. මූර්ත ප්‍රවාහය. දැන් අපි මේ ටික මේ පැත්තට දුන්නාම ව්‍යාපාර අපිට මොනවද දෙන්නේ? ව්‍යාපාරත් අපිට යම් දේවල් දෙනවා. ඔන්න මේ පැත්තට. ව්‍යාපාර අපිට දෙනවා මුදල්නේ. අපි ඒවට කියනවා මූල්‍ය ප්‍රවාහය. එයා අපට සල්ලි දෙන්නේ. පැහැදිලි. ඒක සල්ලි විදියට අපි එයාට දෙනවා සාධක ආදායම් තමයි අපිට දෙන්නේ. නේද? සාධක ආදායම් කියලා જાතියක් දෙන්නේ. සාධක ආදායම්. එයා දෙන සාධක ආදායම් මොනවද? ශ්‍රමයට වැටුප් දෙනවා. භූමියට බදු කුලී දෙනවා. ප්‍රාග්ධනයට පොලී දෙනවා. ව්‍යවසායකත්වයට ලාභ දෙනවා. පැහැදිලි. බෝඩ් එක පේනවද පැහැදිලිව? මේ ලියන ටික පේනවද? නැත්නම් ඔබ සරලව ගන්න ගියහම බෑනේ. ඔයා හිතන්න මෙහෙම අපි නිෂ්පාදන සාධක දුන්නා කියලා 1000ක් වටින ඒවා. හරි. රුපියල් 1000ක් වටින නිෂ්පාදන සාධක ව්‍යාපාර වලට දෙනවා. මම ඔයාගෙන් අහන්නේ අපිට සාධක ආදායම් විදිහට කීයක් ලැබෙනවද එතකොට? ඔව්. සාධක ආදායම් විදිහට කීයක් ලැබෙනවද? අපි 1000ක් වටින සාධක දුන්නා නම් අපිට කීයක් වටින ආදායම් ලැබෙන්න ඕනද? කීයක ආදායමක් ලැබෙන්නේ? 1000ක ආදායමක් ලැබෙන්න බෑ. එහෙනම් මූල්‍ය ප්‍රවාහයක් කීයද අපිට රුපියල් 1000ක් ලැබෙනවා. නේද? රුපියල් 1000ක් ලැබෙනවා මූල්‍ය ප්‍රවාහය. ඒ සාධක ආදායම. හරි. දැන් අපි හිතමු මෙහෙම. අපි ওই සල්ලි ඉතුරු කරන්න අරම මේව කරන්න යන්නේ නැහැ. මේ ලැබෙන සම්පූර්ණ මුදලම අපි වියදම් කරනවා කියලා. අපි වියදම් කරන එකට කියනවා පරිභෝජනය කියලා.
වියදම් කරන එකට අපි කියනවා පරිභෝජනය කියලා. පරිභෝජනය කියලා කියන්නේ මූල්‍ය ප්‍රවාහයක්ද මූර්ත ප්‍රවාහයක්ද? ඔව් පරිභෝජනය කියලා කියන්නේ අපි භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට වියදම් කරන එකනේ පරිභෝජනය කියලා කියන්නේ. මම අහන්නේ ඒක මූර්ත ප්‍රවාහයක්ද මූල්‍ය ප්‍රවාහයක්ද කියලා. ඒක මූල්‍ය ප්‍රවාහයක්. පැහැදිලි? ඒක මූල්‍ය ප්‍රවාහයක්. මූල්‍ය ප්‍රවාහය. දැන් අපි පරිභෝජනයේට මේගොල්ලන්ට සල්ලි දුන්නාම අපි හිතමු රුපියල් 1000ක් දුන්නා කියලා. අපිට හම්බ වෙච්ච සල්ලි ඔක්කොම අපි දෙනවා පරිභෝජනය කරනවා. වියදම් කරනවා. එතකොට මේගොල්ලෝ අපිට දෙන්න ඕනේ මොනවද? මේ පැත්තට. ඔව්. ඒගොල්ලන්ට නිකන් ඉන්න බෑ. ඒගොල්ලෝ අපිට දෙන්න ඕනේ ඒගොල්ලෝ හදපු මොනවද? භාණ්ඩ හා සේවා. ඒක මූර්තයි පුතා. මූර්ත ප්‍රවාහය. ඒගොල්ලෝ අපිට දෙන්න ඕනේ රුපියල් 1000ක් වටින භාණ්ඩ. ඇයි රුපියල් 1000ක් වටින භාණ්ඩ දෙන්න ඕනේ කියන්නේ? අපි 1000ක් සල්ලි දුන්නාම 1000ක් වටින භාණ්ඩ දෙන්න බෑ. ඉතින් අපෙන් 1000ක් වටින නිෂ්පාදන සාධක අරගෙන තමයි ඒගොල්ලෝ 1000ක් වටින භාණ්ඩ හදලා තියෙන්නේ. 1000ක් වටින නිෂ්පාදන සාධක අරගෙන 2000ක් වටින භාණ්ඩ හදන්න බෑ. 1000ක් වටින නිෂ්පාදන සාධක ගත්තොත් 1000ක් වටින ඒවා තමයි හදන්න පුළුවන්. දැන් ඔන්න හොඳට මම මේ කියන කතාව අහගෙන මේවා ලියන්න කලබල වෙන්න එපා. මේ කුටුම්බ විසින් උත්පාදනය කරගත්තා වූ ආදායම හරි සමාන වෙනවා එයා කරපු මොකකටද? ඔව් මේ දින එයා කරපු මොකද්ද? කුටුම්බ විසින් බිහි කරගත්ත ආදායම සමාන වෙනවා එයා විසින් කරපු මොකද්ද? මේ පරිභෝජනය කියන්නේ මොකද්ද? වියදමට. ඒක ආපහු සමාන වෙනවා මොකටද? මේ පාවිච්චි කරපු භාණ්ඩ හා සේවා ප්‍රමාණයට. ඒ කියන්නේ මේගොල්ලෝ හදපු භාණ්ඩ හා සේවා ප්‍රමාණයට අපිට කියන්න පුළුවන් ඒක නිබවුම කියලා. ඔන්න මතක තියාගන්න එහෙනම් ආර්ථිකයක කුටුම්බ විසින් නිෂ්පාදන සාධක දීලා උත්පාදනය කරන්නා වූ ආදායම ඒ ටික නැවත වියදම් කරොත් ඒ වියදම සහ ඒ වියදම් කිරීම වෙනුවෙන් අපිට මිලදී ගන්න තියෙන භාණ්ඩ ප්‍රමාණය නැත්තම් මේ සාධක ටික මේ සාධක ආදායම් ගෙවන කුටුම්බ හදපු නිමවුම කියන සංකල්ප තුන එකිනෙක සමානයි. එහෙනම් අපිට කියන්න පුළුවන් ආදායම සමානයි වියදම සමානයි නිමවුම කියලා. පැහැදිලි? මෙතින් ආදායම නිමවුම සහ වියදම එකිනෙක සමානයි. පැහැදිලි? එකිනෙක සමානයි. ආදායම නිමවුම සහ වියදම එකිනෙක සමානයි. ඔන්නෝක තමයි අපිට මේ වෘත්ත ප්‍රවාහ සටහනෙන් පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ. හරි. එහෙනම් මම හිතනවා ඔයාලට වෘත්ත ප්‍රවාහ සටහනේ අවුලක් නැහැ කියලා මේක ඔතන ඇදගත්තා නම් හරි. රූප සටහන අඳින්න ඉඩ තියලා තියෙනවා අර හිස්තන තියන්න. රූප සටහන අඳින්න ඉස්සෙල්ලා. රූප සටහන අඳින්න ඉස්සෙල්ලා.
ඉවරද ලියාගෙන? ඉවරද? හරි. දැන් අපි උඩ නිර්වචන ලියුවේ නැහැ වෘත්ත ප්‍රවාහ සටහන කියන්නේ මොකක්ද කියලා. ඒක ලියන්න මෙන්න මෙහෙම. ජාතික ආදායමේ වෘත්ත ප්‍රවාහ සටහන කියන තැන නිර්වචන ලියන්න මෙන්න මෙහෙම. ආර්ථික කාරක අතර ආර්ථික කාරක අතර ආර්ථික කාරක අතර සිදුවන ආර්ථික කාරක අතර සිදුවන ක්‍රියාකාරකම් අතර ආර්ථිකයක සිදුවන ආර්ථික කාරක අතර සිදුවන ක්‍රියාකාරකම් අතර अंतर संबंधय क्रियाकारकम अतर अंतर संबंधय अंतर संबंधय रूप सटहनකින් දැක්වූ විට රූප සටහනකින් දැක්වූ විට එය වෘත්ත ප්‍රවාහ සටහනයි. එය වෘත්ත ප්‍රවාහ සටහනයි. ඊපස්සේ ඉහත රූප සටහන ඇසුරින් ටියුට් එක මම කියවන්නේ ජාතික ගිණුම්කරණයේ ප්‍රවේශ තුන අංශ දෙකක් පමණක් ඇති සරල ආර්ථිකයක වෘත්ත ප්‍රවාහය ඇසුරින් පහත පරිදි පැහැදිලි කළ හැකියි. දැන් මේ වෘත්ත ප්‍රවාහයේ
අනිත් ආර්ථික කාරකයක් දාලා පැහැදිලි කරන්න පුළුවන්. හොඳේ. අපි ඒව ඉස්සරහදී කතා කරනවා. මොනවද අනිත් ආර්ථික කාරක? තව ඉන්නවනේ රජයේ ඉන්නවා, විදේශ අංශයේ ඉන්නවා. පැහැදිලි. ඒගොල්ලෝ දාලත් ඔක පැහැදිලි කරන්න පුළුවන්. අපි ජාතික ගිණුම් පාඩමේදී ඒක කතා කරන්නේ නැහැ. අපිට ඊගාව පාඩම තියෙනවා සාර්වත්‍රික සමතුලිතය කියලා. අන්න ඒකේදී අපි ඔය වෘත්ත ප්‍රවාහ තුනම ඉගෙන ගන්නවා. ඒ කියන්නේ දැන් මේ මං ඇඳලා පෙන්නුවේ දෙකක් ඉන්න එකනේ. ඊට පස්සේ ආර්ථික කාරක තුනක් ඉන්න එකයි ආර්ථික කාරක හතරම ඉන්න එකයි වෘත්ත ප්‍රවාහ වර්ග තුනක් ඉගෙන ගන්නවා. දැන් මේ ඉගෙන ගන්න නෑ. එකයි දැන්ට ඉගෙන ගන්න එකක් දැන් ගන්න ඇති. හරි. බලන්න ඊගාව පොයින්ට් තුන වැදගත්. හොඳයි. පාඩම් කරන්න ඕනේ නැහැ හැබැයි. කුටුම්බාංශයෙන් ලබාගත් නිෂ්පාදන සාධක සංයෝග කොට කියන්නේ මිශ්‍ර කොට ව්‍යාපාරික අංශයේ විසින් භාණ්ඩ හා සේවා නිපදවන අතර කුටුම්බ වලින් අරගන්න සාධක ටික එහෙට මෙහෙට කරලා විනාශ කරලා මිශ්‍ර කරලා නේ ව්‍යාපාරික අංශයේ විසින් භාණ්ඩ හා සේවා නිපදවන අතර එය නිෂ්පාදන ප්‍රවේශය නැත්නම් නිමවුම් ප්‍රවේශය කියලා කියනවා. මොකද ව්‍යාපාරාංශයේ නිමවුමක් බිහි කරන හින්දා නිමවුම කුටුම්බ වලින් ගන්න සාධක අරගෙන ව්‍යාපාර භාණ්ඩ හා සේවා හදනවා. අපි ඒ පැත්තේ ගිණුම් කරන කටයුතු කරනවා නම් අපි කියනවා නිමවුම් ප්‍රවේශය කියලා. අපි ඊපස්සේ පුළුල් ඉගෙන ගන්න. හරි. ව්‍යාපාරිකාංශයේ නිෂ්පාදන සාධක කුටුම්බාංශයේ මිලදී ගන්නා විට කුටුම්බාංශයේ විට සාධක ආදායම් ප්‍රවාහයක් යනවා. අපි කිව්වේ මුදල් ප්‍රවාහයක් යනවා කියලා ව්‍යාපාර වලින් කුටුම්බ වලට. එතකොට ආදායමක් නෙතන. එතකොට අපිට පුළුවන් දැන් කුටුම්බ දීපු සාධක ප්‍රමාණයට සමානයි මේගොල්ලන්ට හම්බ වෙච්ච ආදායම. එහෙනම් අපිට පුළුවන් ජාතික ගිණුම් කරන්නේදී අර ඒගොල්ලෝ හදන භාණ්ඩ ප්‍රමාණයේ වටිනාකමට සමාන මුදලක් නේ කුටුම්බ වලට දෙන්නේ. එතන නිමවුම් පැත්තෙන් බලන්න පුළුවන් ඒගොල්ලන්ට කියන ආදායම පැත්තෙන් බලන්න පුළුවන්. එහෙම නැත්නම් පුළුවන් ඒ හම්බ වෙන ආදායම ඒගොල්ලෝ ආපහු වියදම් කරනවනේ සම්පූර්ණයෙන්ම නේ. ව්‍යාපාරිකාංශයේ විසින් නිපදවන ලබන භාණ්ඩ හා සේවා පිළිදී අර කුටුම්බ වලින් සාධක අරගෙන හදපු ව්‍යාපාරවල භාණ්ඩ තියෙනවනේ. ඒ ටික ගන්නෙත් කුටුම්බ තමයි අනිත් පැත්ත. හරි. භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට කුටුම්බාංශයේ දරන වියදම් ජාතික ගිණුම් කරන්නේ වියදම් ප්‍රවේශයේදී. හරිද? අපි තේරුම් ගන්න ඕනේ ඔළුවට ගන්න ඕනේ මොකද්ද? නිමවුම ආදායම වියදම කියන සංකල්ප තුන සමානයි ඕන ප්‍රවේශයකින් අපිට සමාන අගයක් ලැබෙන්නේ කියලා. ඒතර අපි ආදායම පැත්තෙන් බැලුවත් නිමවුමේ ගන්න හොයා ගන්න පුළුවන්. අපි දැන් මේ නිමවුමේ වටිනාකමනේ හොයන්නේ යන්නේ. වියදම් පැත්තෙන් බැලුවත් නිමවුම හොයන්න පුළුවන්. ඇත්තටම නිමවුමේ වටිනාකම බැලුවත් ඒක හොයා ගන්න පුළුවන්. නිමවුම ආදායම වියදම කියන සංකල්ප තුන එකිනෙක සමානයි. සර්ව සමයි. පැහැදිලි? හරි. ඊට පස්සේ තියෙනවා මොන වැදගත් කතාවක් ආයතනික අංශ වර්ගීකරණය අනුව ආර්ථික ක්‍රියාකාරකම් වල සංයුතිය. ආයතනික අංශ දැන් අපි කතා කරන්නේ කලින් ආර්ථික කාරක කියලා. ඔය ආර්ථික කාරක කියන කතාව ඊට වඩා ටිකක් ගැඹුරට ගිහිල්ලා විශ්ලේෂණය කරලා දෙන මේ ආයතනික අංශ කියන කතාව. හරි. ඒක සිලබස් එකට අලුතෙන් එකතු වෙච්ච කොටසක්. පැහැදිලි? හැබැයි විභාගයේදී ටෙස්ට් කරන්න පුළුවන්ම තැනක්. හරි. මට මතක හැටියට මේ ආසන්න විභාග වල මේක ගැන ලොකුවට අහලා තිබුණේ නැහැ. එතකොට ඔයාලා මේ විභාග පාළ වගේ වෙනකොට මේක දැන් සිලබස් එක අවුරුදු කීපයක් පරණ වෙනවනේ එතකොට. එතකොට අහන්න පුළුවන්. පැහැදිලි? එතකොට අහන්න පුළුවන්. හරි. දැන් අපේ සිලබස් එක වෙනස් වුණේ කොයි කාලෙද? දැන් මේ ඔයාලා ඉගෙන ගන්න සිලබස් එක වෙනස් වුණේ කොයි කාලෙද කියලා ඔයගොල්ලෝ දන්නවද ආසන්න වශයෙන්? ඔව්. කොයි කාලෙ වගේ? සාමාන්‍ය සිලබස් එකක් වෙනස් වෙන්නේ අවුරුදු කීයකට සැරයක්ද? දෙදාස් 17 18 වගේ තමයි මට මතක හැටියට සිලබස් එක චේන්ජ් වුනේ. ඒතර අවුරුදු 6ක් වගේ තමයි තියෙන්නේ සිලබස් එකක් වෙනස් වෙලා. 5ක් 6ක් අතර ප්‍රමාණය. ඊට පස්සේ ආයෙත් වෙනස් වෙලා. ඒතර ඔයගොල්ලෝ දැන් වෙනස් වෙච්ච සිලබස් එකේ දැන් අපි 18 කියලා හිතමුකෝ. 19 20 21 22 හතරවෙනි සෙට් එක වගේ ඕගොල්ලෝ සිලබස් එක වෙනස් වුණාට පස්සේ ඒ කියන්නේ දැන් සිලබස් එකේ සාමාන්‍ය තැන් ඔක්කොම විභාගයට අහු වෙලා තියෙනවා. දැන් වෙන වෙන අනු කොටස් තියෙනවා තමයි අල්ලගන්න යන්නේ. එතකොට අපි මේ හැම කොටසක් ගැනම දැනගෙන ඉන්න ඕනේ. මොකද සිලබස් එකේ අන්තිම හරිය වෙනකොට වටෙන්ම තියෙන ටික එකතු කරලා තමයි පේපර් එක හැදෙන්නේ. හරි. දැන් සිලබස් එකේ අන්තිම හරිය ඉන්න කට්ටියට ඉතින් ටිකක් අමාරුයි වෙන්නේ. මුල හරිය ඉන්න කට්ටියට එච්චර අමාරු කරන්නේ නැහැ. සිලබස් එක අලුත් නේ. ඕගොල්ලෝගේ කාලේ ටිකක් අමාරු වෙන්න පුළුවන්. පැහැදිලි? ඕගොල්ලන්ගේ කාලේ ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඔයාලගේ සෙට් එකේ ළමයිත් වැඩි මං හිතන්නේ. A level කරන. හරි කොමර්ස් එකේ ළමයි වැඩි. හරි දැන් මගේ පන්තියේ
21 පන්තියට වඩා ගොඩක් ළමයි වැඩි 22 පන්ති. අවුරුද්දක් කර අවුරුද්දක් ළමයි වැඩි වෙමින් අඩු වෙමින් යන්නේ. ඒක විභාගයට මුහුණ දෙන ළමයි ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ තරඟකාරීත්වය වැඩි කියන. හරි. හා දැන් ආයතනික අංශ ගත්තොත් එහෙම අපි දැන් ආර්ථික කාරක හතරක්නේ කතා කරන්නේ. ඔය ආර්ථික කාරක හතරම ආපහු විශ්ලේෂණයක් කරලා කොටස් කීපයකට බෙදලා තියෙනවා. හරි. මේක අලුත් කතාවක්. බලන්න ආයතනික අංශයක් කියන්නේ ඕක වැදගත් ඈ. ආයතනික අංශයක් කියන්නේ මොකක්ද කියලා බලන්න. ආර්ථිකය තුල වත්කම් හිමි කර ගැනීම, වගකීම් දැරීම, සෙසු ආයතන සමග ගනුදෙනු වලට සම්බන්ධ වීමට ඇති හැකියාව ඇති ආර්ථික ඒකක. මොනවද ඒගොල්ලෝ කරන්නේ? ආර්ථික ඒකක වලට කරන්න පුළුවන් මොනවද? අපි ආර්ථික ඒකකයක් ගත්තොත් ආර්ථික ඒකකයකට කරන්න පුළුවන් වැඩ. අන්නේ සියලුම වැඩ කරන්න පුළුවන් අයට තමයි අපි ආර්ථික ඒකක කියලා කියන්නේ. බලන්න ආර්ථික ඒකකයක් කියලා කියන්නේ මොකක්ද එහෙනම්? වත්කම් හිමි කර ගැනීම. වත්කම් හිමි කර ගැනීම. ඒක අත්පත් කර ගැනීමක් වෙන්න පුළුවන්, ඉදිකිරීමක් වෙන්න පුළුවන්. වත්කම් හිමි කර ගැනීම. ඊළඟට වගකීම් දැරීම. ආර්ථිකයක තියෙනනේ වගකීම්. එක එක කට්ටියට ආවේනික වෙච්ච කුටුම්බ වලට තියෙනවා වගකීමක්, රජයට තියෙනවා වගකීමක්, ව්‍යාපාර වලට තියෙනවා වගකීමක් නේ. වගකීම් දැරීම සෙසු ආයතන සමග අනෙක් ආර්ථික කාරක සමග ගනුදෙනු වලට සම්බන්ධ වන කොට්ටාශ වලට තමයි අපි ආර්ථික ඒකකයක් කියලා කියන්නේ. මොකද්ද? වත්කම් හිමි කර ගැනීමක්, වගකීම් දැරීමක් සහ සෙසු ආයතන සමග ගනුදෙනු වලට සම්බන්ධ වන්නා වූ අයට කියනවා අපි ආර්ථික ඒකකයක් කියලා. ආර්ථික ඒකකයක් කියලා. පැහැදිලිද? ආර්ථික ඒකකයක් කියලා. හරි. සමස්ත ආර්ථිකය යනු ගිණුම් කරන කාල පරිච්ඡේදයේ සුල සියලුම ආයතනික ඒකක නේවාසිකව කටයුතු කරන ආර්ථික ප්‍රදේශයක් ලෙස හඳුන්වනවා. අපි ඒක පොඩ්ඩක් වෙනින් බලමු. අරක හයිලයිට් කරගෙන ඉස්සෙල්ලා මොකද්ද? සමස්ත ආර්ථිකය තුල වත්කම් හිමි කර ගැනීම, වගකීම් දැරීම, සෙසු ආයතන සමග ගනුදෙනු වලට සම්බන්ධ වීමට හැකියාව ඇති ආයතන ආර්ථික ඒකකය කියලා හයිලයිට් කරගන්න ඉස්සෙල්ලා ඒක. හරිද? හා. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. සමස්ත ආර්ථිකය යනු ගිණුම් කරන කාල පරිච්ඡේදය තුළ සියලුම ආයතන දෙයකට නේවාසිකව කටයුතු කරන කියලා අන්න එතන ආපහු දෙනවා ආර්ථික ප්‍රදේශයක් ලෙස හඳුන්වනවා කියලා. අන්න එතන පොඩි වෙනසක් වෙන්න ඕනේ මෙන්න මෙහෙම. සමස්ත ආර්ථිකය යනු ගිණුම් කරන කාල පරිච්ඡේදය තුළ සියලුම ආයතනික ඒකක නේවාසිකව කටයුතු කරන ආර්ථික ප්‍රදේශයයි කියලා ආවනම් හරි. ආර්ථික ප්‍රදේශයක් ලෙස හඳුන්වයි කියන එක ඕනේ නැහැ. සමස්ත ආර්ථිකය යනු ගිණුම් කරන කාල පරිච්ඡේදය තුළ සියලුම ආර්ථික ඒකක නේවාසිකව කටයුතු කරන ආර්ථික ප්‍රදේශයයි කියන එක තමයි සමස්ත ආර්ථිකය කියලා කියන්නේ. ආර්ථික ප්‍රදේශයක් ලෙස හඳුන්වයි කියන එක ඕනේ නැහැ. ආර්ථික ප්‍රදේශයයි කියලා හදාගන්න. ආයෙ මම කියනවා සමස්ත ආර්ථිකය යනු ගිණුම් කරන කාල පරිච්ඡේදය තුළ සියලුම ආයතනික ඒකක නේවාසිකව කටයුතු කරන ආර්ථික ප්‍රදේශයයි කියලා හදාගන්න. ආර්ථික ප්‍රදේශයක් ලෙස හඳුන්වයි කියලා කතාව ඕනේ නැහැ. ආර්ථික ප්‍රදේශයයි කියලා හදාගන්නකො. හරි. ඒක පාඩම් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද?
ඊගාවට මම මේ කියන එක හොඳට අහගන්න. ඊළඟට තියෙනවා ඔයාලට යුද්ධ එක අනිත් පැත්තට ගියොත් ආර්ථික ප්‍රදේශය කියලා කතාවක්. ආර්ථික ප්‍රදේශය. ඒක වැදගත්. ඒක පාඩම් කරගන්න වෙනවා ආර්ථික ප්‍රදේශය. බලන්න ආර්ථික ප්‍රදේශය කියලා කියන්නේ සඵල ආර්ථික පාලනයක්. ඒ කියන්නේ සාර්ථක ආර්ථික පාලනයක් වෙන. හරි. සඵල ආර්ථික පාලනයක් නැත්නම් සාර්ථක ආර්ථික පාලනයක් වෙන තනි ආණ්ඩුවක් යටතේ. තනි ආණ්ඩුව. හරිද? සඵල ආර්ථික පාලනයක් නැතිවට සාර්ථක ආර්ථික පාලනයක් සහිත තනි ආණ්ඩුවක්. දැන් ආණ්ඩු කීපයක් තියෙනවා නම් ඒක ආර්ථික ප්‍රදේශයක් කියලා ගන්න බෑ. ඒතකොට තනි ආණ්ඩුවක් දෙන එක කැලලක් ආර්ථික ප්‍රදේශයක් කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? දැන් ලංකාවේ යුද්ධය තිබිච්ච කාලේ හරි මෙන්න මේ ප්‍රදේශ දැන් ලංකාවේ යුද්ධ තිබුණේ අපි ගත්තොත් මෙන්න මේ ඒරියා එක වගේ මේ ටික ලංකා සිටීමේ තිබ්බට ලංකාවේ ආණ්ඩුවේ පාලනයට යරක්ුනේ නෑනේ. එතකොට මේ ප්‍රදේශයේ පාලනය කරේ ත්‍රස්තවාදී පාලනයක් තිබුණේ. එතකොට ඒ ප්‍රදේශයේ ක්‍රියාත්මක වුණේ ඒගොල්ලන්ගේ යන ආර්ථික ක්‍රියාකාරකම මේගොල්ලන්ට කැමති විදිහට කරගෙන ගියා. ශ්‍රී ලංකා ආණ්ඩුවට වැඩ කරන්න හම්බුනේ නැහැ හේ. හරි. මේක මේ යාපනයේ පොඩි කොටසක් තිබුණ ආණ්ඩුවට. හරි. ඒ අරගෙන ඉතුරු ටික ඒගොල්ලෝ වැඩ කරේ. එතකොට ඒ කාලේ ලංකාවේ ආර්ථික ප්‍රදේශය කියලා මෙන්න මේ ටික ගන්න බෑ. ඇයි? තනි ආණ්ඩුවක් ගැන මේ ටික ආණ්ඩුව ගැන පාලනය වෙන්නේ. දැන් එහෙම අවුලක් තියෙනවා. දැන් එහෙම අවුලක් නැහැ. දැන් එහෙම අවුලක් නැහැ. දැනුත් ඉතින් එහෙම අවුලක් නැතුණාට මෙහෙම අවුල් තියෙනවා. මොනවාද? මෙන්න මෙහි කෑල්ල අවුරුදු 99 පද්දට දීලා තියෙනවානේ. දැන් එහෙ ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ නීතිය නෙවෙයි. පැහැදිලිද? මෙහි අම්මන්තොට පැත්ත. අම්මන්තොට කියන්නේ අම්මන්තොටම නෙමෙයි. අර වරායත් තියෙන ප්‍රදේශي අක්කර 25000ක් දෙන්නේ. දැන් ඒක දීලා තියෙනවානේ. යහපාලන රජයෙන් මේක දුන්නේ ණය ගෙව ගන්න බැරිද? දැන් මේගොල්ලෝ ආව එක ගන්නවා කියලානේ. ඒ විදිහට ඇවිල්ලා කරවල පිටි බලාගාරෙන් කියලාද පෙරේද රැය දිනුනේ මහරජා 12 විසුමක් අස්සම් කරලානේ. හරි මාර්ග දේශප්‍රේමී වුණු. හරි. ඇදෙන්ද දේශප්‍රේමී. ඒතර මෙහෙම මෙන්න මේ හරියේ තනි ආණ්ඩුවක් නෙමෙයි. ඇයි? ලංකාවේ නීතිය නෙමෙයි. ලංකාවේ ආණ්ඩුව කියන ඒවා නෙමෙයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. කිවිසුම් කාලවලට. ඒතර මතක තියාගන්න ආර්ථික ප්‍රදේශයක් වුණාම ආණ්ඩුවේ පාලනයට යටත් වෙනවා. එහෙම ආණ්ඩුවේ පාලනයට යටත් වෙන්නේ නැති ප්‍රදේශ තියෙනවා නම් ඒවා ආර්ථික ප්‍රදේශයට ඇතුළත් වෙන්නේ නැහැ. ඒවා ආර්ථික ප්‍රදේශයෙන් අහක තියෙනවා. පැහැදිලි. ඉතින් ඔයා කල්පනා කරලා බලන්න ලංකාවේ එහෙම භූමි විභාග තියෙනවද? ආණ්ඩුවේ පාලනයට යටත් වෙන්නේ නැතිද? බලන්න. සඵල ආර්ථික පාලනයක් සහිත තනි ආණ්ඩුවක් යටතේ පුද්ගලයන්ට භාණ්ඩවලට සහ ප්‍රාග්ධනයට නිදහසේ සංචලනය විය හැකි භූමි ප්‍රදේශයක්. දැන් මේ මම මෙන්න මේකේ දැන් මේ කාලේ යුද්ධ තිබිච්ච කාලේ නිදහසේ භාණ්ඩය හා මෙහා කරන්න පුද්ගලයන්ට සංචරණය වෙන්න ප්‍රාග්ධනය උවමාරු කරගන්න chance එක දීලා තිබෙන්නේ නැහැ මේගොල්ලෝ. ඒගොල්ලෝ දීලා තිබෙන්නේ නැහැ මේ ආණ්ඩුව දුන්නෙත් නැහැ. මෙහෙ එක කට්ටිය මෙහෙට එන්න දුන්නෙත් නැහැ. මෙහෙ එක කට්ටිය මෙහෙට යන්න දුන්නෙත් නැහැ. මේ හැමදැනම චෙක් පොයින්ට් දාලා චෙක් කරලා ලොකු සීන් එකක් නේ තිබුණේ ඒ කාලේ. ඔයාලට මතක නැතුව ඇති. දැන් මේත් එහෙමනේ. මේකේ ඉන්න වැඩ කරන චීන කට්ටිය මෙහෙ ඇවිල්ලා වැඩ කරන්න දෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ලංකාවේ ඕන උනාට කියලා ඕන සෙල්ලම් දාන්න බෑ මේක ASCII. පැහැදිලිද? ඒතර ආර්ථික ප්‍රදේශයේ කිව්වම අන්න එහෙමයි. තේරුණාද කියන එක? හරි. ඊළඟට සමස්ත ආර්ථික ප්‍රදේශය තුල සිටින ප්‍රධාන ආයතනික ඒකක. හරි. මේ හොඳට ඔළුවට දාගන්න මේක පැහැදිලි කරන්න අහන එකක් නැහැ. හැබැයි ආයතනික ඒකක පහක් තියෙනවා මෙතන.
අනිවාර්යෙන් මතක තියෙනවා. ඒ පහ නම් මතක තියෙනවා. පහ පාඩම් තියෙනවා ඉස්සෙල්ලා. පහ පැහැදිලි කරන්න නෙමෙයි. ඒ පහ මොනවද කියලා මතක තියෙනවා. පැහැදිලි? ඒ පහ මොනවද කියලා මතක තියෙනවා. පැහැදිලි? හරි. හරිද? හරිද? පැහැදිලිද? හරි. අපි බලමු මේක ඉන්න කට්ටිය කවුද කියලා. මූල්‍ය නොවන සමාගමික අංශය. සමාගම් තියෙනවා මූල ලංකාවේ සමාගම් ගත්තොත් මූල්‍ය කියන්නේ ඔය බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන තියෙන්නේ. ඒවා ඇර අනෙක් සමාගම්. පොදු සහ පෞද්ගලික සමාගම් තියෙන සාමාන්‍ය ක්‍රියාකාරකම් කරන මේ අතර ගැනෙන්නේ වෙළඳපොළ ආරමුණු කරගත් නිෂ්පාදනයන්හි නිරත වන විවිධ සංස්ථා සමාගම්. මේ අතර රාජ්‍ය හා පෞද්ගලික දෙයන්ෂේම නිෂ්පාදන සමාගම් අයිති. භාණ්ඩයක් හරි සේවාවක් හරි නිෂ්පාදනය කරලා විකුණන සමාගම්. ඒ විස්තරේ පාඩම් කරගන්න අවශ්‍ය නැහැ. මූල්‍ය නොවන සමාගමික අංශය කියන එක පාඩම් කරගන්න. ඊට පස්සේ මූල්‍ය සමාගමික අංශය. මූල්‍ය සේවා සැපයීම ප්‍රධාන අරමුණු කරගත් සංස්ථා හා සමාගම් මේ අතරට ගැනේ. ඒ කියන්නේ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන. මූල්‍ය අතරමැදි කටයුතු හා වෙනත් විශේෂිත භාණ්ඩ හා සේවා සැපයීම මෙම අංශයේ කාර්යභාරය වේ. මේ අතර රාජ්‍ය හා පෞද්ගලික යන දෙයන්ෂේම සමාගම් තියෙනවා. දැන් ඔයාලා දන්නවා වාණිජ්‍ය බැංකුව කියන්නේ පොදු සමාගම්නේ. හරි. ඒත් අමතර මූල්‍ය ආයතනක් තියෙනවා. රාජ්‍යාංශයේ වෙළඳපොළ ආරම්භ කරනවත් පුද්ගලික හා සාමූහික පරිභෝජනය සඳහා සේවා සපයන විවිධ රාජ්‍ය ආයතන මේට අයත් වෙනවා. අපි පස්සේ ගැඹුරට ඕවා කතා කරමු. හරි. ඉස්සරහදී අහු වෙනවා. ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහ ඒකක සඳහා සේවා සපයන ආයතන. ඒ කියන්නේ ඔය තියෙන්නේ අවමංගල්‍ය ආධාර සමිති, තරුණ සමිති, යෞවන සමිති වගේ දේවල්. අන්න ඒවා නොමිලේ හෝ වෙළඳපොළ මිලට වඩා අඩුවෙන් හෝ ගෘහ ඒකක සඳහා සේවා සපයන ආයතන. නිකම්ම හරි පොඩි ගාණක් අරගෙන හරි කරන ඒවා සමාජ සුබ සාධන සේවා කියන්නේ. මෙම ආයතනයන් සේවකයන් හෝ සමාජිකයන් ස්වේච්ඡාවෙන් තම ශ්‍රමය කැප කරයි. ස්වේච්ඡාවෙන් මේ වැඩවලට ශ්‍රමය සපයයි. හරි. ගෘහ ඒකක කුටුම්බ තමන්ගේම පරිභෝජනය සඳහා සහ වෙළඳපොළ ආරම්භ කරගෙන නිෂ්පාදන කටයුතු වල නිරත වන ගෘහ ඒකක මෙම අංශයට අයත් වේ. පාරිභෝගික හා නිෂ්පාදක දෙපිරිසම මෙම ගෘහාංශය තුල සිටිදී ආගමික පූජ්‍ය පක්ෂය හා සිරගත පිරිසද මීට අයත්. හරි. කුටුම්බාංශය. සිරගත කරන්නේ කුටුම්බ වල ඉඳලානේ. හරි. ඒක ඔය අංශ පහ ගැන දල අවබෝධයක් තියාගන්න. මූල්‍ය නොවන සමාගමිකාංශය, මූල්‍ය සමාගමිකාංශය, රාජ්‍යාංශය සහ ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහ ඒකක සඳහා සේවා සපයන අංශය ඊළඟට ගෘහ ඒකක. ඊට නේවාසික ආයතන ඒකක පහට අමතරව නේවාසික නොවන කුටුම්බ හා සමාගමික අංශය ලෙස තවත් ආයතනික ඒකකයක් පවතී. ඒ අවශේෂ ලෝකය. ඒ කියන්නේ මේ කියන්නේ රටෙන් බාහිර සෙට් එකක් ඉන්නවනේ. පිටරට ඉන්න කට්ටිය, පිටරට ඉන්න සමාගම්, පිටරට පුද්ගලයෝ, පිට රටවල් ටික ඒවා අවශේෂ ලෝක. ඒවා අපේ ආයතනික ප්‍රදේශයේ නැත්නම් ආර්ථික ප්‍රදේශයේ ඇතුළේ නෙවෙයි තියෙන්නේ. ඒවා එළියේ තියෙන්නේ. ඒක නිකන් එච්චර වැදගත්කමක් නෑ. මේ පහ මතක තියාගන්න යුතුමයි. හරි. ඔය පහ මතක තියාගන්න යුතුමයි. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න අපි අද කතා කරා මොනවද කතා කරන්නේ? සාර්වාර්ථික ප්‍රතිපත්ති, විචල්යන්, ආර්ථික කාරක, වෘත්ත ප්‍රවාහය සහ ආර්ථික ප්‍රදේශය තුල ඉන්න ආයතනික ඒකක ගැන. පැහැදිලි? ඒක අද පොඩක් කලින් මට වැඩේ නවත්තන්න වෙනවා. මට තියෙනවා අර එන්නත ගන්න යන්න. හරි. ඕගොල්ලෝ ගන්න මට කොවිඩ් ඇදිලා මට දෙවෙනි එන්නත ගන්න උනේ නේ. ඒක මට අද එන්නත ගන්න යන්න වෙනවා. හරි. 10 වෙනකන් තමයි මට වෙලාව තියෙන්නේ. මට තව විනාඩි 20ක් තියෙනවා ගිහිල්ලා වැඩේ කරගෙන එන්න. පැහැදිලි? හරි. ආපහු ඇවිල්ලා කරන්න වෙලාවක් නැහැ. හරි. අපි අද රොතකින් නවත්වනවා රිවිෂන් එකේ හරි තියරි එකේ හරි තව වීඩියෝ දාන්න නැති ඒවා තියෙනවා ඕනයි ඉන්නවනම් පොඩ්ඩක් මම මතක් කරන් රෙකෝඩින් දාපු ඒවා. එතකොට ඒ රෙකෝඩින් වල ටික දාලා දෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි අදට වැඩේ නවත්වනවා. මේ දක්වා හරි. මලින්ද මම ඔක පැහැදිලි කරන්නම්. හරි. දැන් ආයතනික අංශයක් කියන එක පැහැදිලි කරා. හරි.
ආයතනික අංශයක් කියන එක පැහැදිලි කරා. හරි. ඔය පිටුවංග 6 පැහැදිලි කරේ. හරි. ඒක තමයි ආයතනික අංශයක් කියලා කියන්නේ. හරි. එහෙනම් දැනට පොඩ්ඩක් නවත්තනවා. හරි. අපි ආයේ අවතර පන්තියක් දාන වෙලාවක් තිබුණොත් මම කියන්නම් ඕගොල්ලන්ට. අපි එහෙනම් ඒ වෙලාවට හම්බ වෙමු. හරි. හැමෝටම සුබ දවසක්.